අපි එදා නවත්තපු තැනට මන් දැන් යනවා. එදා අපි නැවැත්තුවේ ට්‍රැක් පිච් එක සහ රෝලර් පිච් එක ගාවනේ. මතකද ඔයගොල්ලන්ට? එදා අපි නැවැත්තුවේ ට්‍රැක් පිච් එක සහ රෝලර් පිච් එක ගාව. මෙන්න මෙතනද අපි එදා නැවැත්තුවේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ රූපයක් පේනව නේද? දැන් රූපයක් පේනව නේ ඩෝසර් එක. එතකොට ඒකේ ඔයගොල්ලන්ට දැන් මේ යට තියෙන රෝලර්ස් වලට තමයි අපි ට්‍රැක් රෝලර්ස් කියලා කියන්නේ. එතකොට මේ ට්‍රැක් රෝලර් පිච් එක තමයි අපි කතා කරේ. හරිද? ඊට පස්සේ මේ උඩ තියෙන රෝලර්ස් වලට තමයි කැරියර් රෝලර්ස් කියන්නේ. එතකොට මේ කැට් ඩෝසර් වල තියෙන විශේෂත්වයක් තමයි ඒගොල්ලන්ගේ අයිඩල් වීල්ස් දෙකක් තියෙනවා. ස්පොකට් එකේ මේ විදිහට උඩින් තමයි දකින්න හම්බෙන්නේ. හරිද? එතකොට අපි ඕකට කියනවා එලිවේටඩ් ටයිප් ට්‍රැක් එකක් කියලා. හරි. පැහැදිලිද? එතකොට අපි ගත්තම ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා මේ ලින්ක් පිච් එක කියලා නේ. ලින්ක් පිච් එක කියලා කිව්වනේ. එතකොට ලින්ක් පිච් එක කියන්නේ ඇත්තටම මේ ලින්ක් එක ගත්තොත් මේ ලින්ක් එකේ මේ පැත්තේ හෝල් එකේ සෙන්ටර් එකේ ඉඳන් මේ පැත්තේ හෝල් එකේ සෙන්ටර් එකට තියෙන දුර තමයි ලින්ක් එකේ පිච් එක කියලා කියන්නේ. හරි. මෙයාගේ සෙන්ටර් එකේ ඉඳන් මෙයාගේ සෙන්ටර් එකේ තියෙන දුර තමයි ලින්ක් එකේ පිච් එක කියන්නේ. අපි ඔකට ට්‍රැක් එකේ පිච් එක කියලාත් කියනවා. හරි. ට්‍රැක් පිච් එක කියලා අපි කියන්නේ ඒකටම තමයි ට්‍රැක් පිච් එක කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි ඊයේ ඒ ටික ගැන කතා කරා. ඊට පස්සේ අපි ගාව තියෙනවා ට්‍රැක් කැරියර් රෝලර්ස්. ඒතර අපි කැරියර් රෝලර්ස් කියලා කිව්වේ ට්‍රැක් එකේ උඩ පවතින රෝලර්ස්. කැරියර් රෝලර්ස් මොකටද තියෙන්නේ? ට්‍රැක් කැරියර් රෝලර්ස් තියෙන්නේ ට්‍රැක් එකට ආධාරකයක් විදියට ඒක දරාගෙන ඉන්න. පැහැදිලිද? එතකොට අපි ට්‍රැක් රෝලර්ස් ගැන කතා කරන්නේ ඒ සැකැස්මටම සමානයි. සැකැස්ම හරි පැහැදිලිද? ඒ සැකැස්මටම සමානයි. සැකැස්ම ලොකු වෙනසක් නැහැ. තෙල් හරි ග්‍රීස් හරි තමයි භාවිතා කරන්නේ ලුබ්‍රිකේට් කරන්න. හරි. එතකොට මේ ඔයගලන්ට මෙන්න මෙතන රූපසරාණේ පෙන්නලා තිනවා. සිංගල් ටයිප් අපි එදා කතා කරන්නේ ට්‍රැක් රෝලර්ස් ගැන කතා කරද්දී සිංගල් ෆ්ලාන්ජ් රෝලර්ස් තියෙනවා ඩබල් ෆ්ලාන්ජ් රෝලර්ස් තියෙනවා කියලා. මතකද? අපි එදා කතා කරන්නේ සිංගල් ෆ්ලාන්ජ් රෝලර්ස් තියෙනවා ඩබල් ෆ්ලාන්ජ් රෝලර්ස් තියෙනවා කියලා. එතකොට මේ තියෙන සිංගල් ෆ්ලාන්ජ් රෝලක් ඔයගලන්ට බාහිරින් දැක්කම පේන්න තියෙන විදිය. පැහැදිලිද? බාහිරින් දැක්කම පේන්න තියෙන විදිය තමයි මේ තියෙන්නේ. සිංගල් ෆ්ලාන්ජ් රෝලක් ගත්තාම බාහිරින් දැක්කම ඔයගලන්ට මේ විදිහට දකින්න තියෙන්නේ මේ වගේ එක ෆ්ලාන්ජයක් තමයි ගයිඩ් කරන් ඉන්නේ. ඊට පස්සේ ඩබල් ෆ්ලාන්ජ් රෝලක් ගත්තාම ඔයගලන්ට බාහිරින් මෙන්න මේ විදිහට දකින්න හම්බ වෙනවා. ඩබල් ෆ්ලාන්ජ් රෝලක් ගත්තම ඔයගලන්ට බාහිරින් මෙන්න මේ විදිහට දකින්න හම්බ වෙනවා. මේ වගේ ෆ්ලාන්ජ් දෙකක් දෙපැත්තෙන් තියෙනවා ලින්ක් එක ගයිඩ් කරන්න. පැහැදිලිද? ලින්ක් එක ගමන් කරන තැනනේ මෙතන. ලින්ක් එක ගයිඩ් කරන්න දෙපැත්තෙන් ෆ්ලාන්ජ් දෙකක් තියෙනවා. අරයාගේ එක ෆ්ලාන්ජ් එකයි තියෙන්නේ. එතකොට මේ බාහිරින් ඔයගලන්ට මේ පේන්න තියෙන විදිය තමයි සිංගල් ෆ්ලාන්ජ් රෝලකුයි ඩබල් ෆ්ලාන්ජ් රෝලකුයි. හරි. ඊට පස්සේ කැරියර් රෝලර්ස් ගත්තොත් කැරියර් රෝලර්ස් උත් ඔයගලන්ට මෙන්න මේ වගේ දෙවිදියකට දකින්න පුළුවන්. හරිද? එකක් තියෙනවා කැරියර් රෝලර් එකේ මේ මැද කොටස. ඒ කියන්නේ අපේ ලින්ක් දෙක කියන්නේ දෙපැත්තෙන්නේ. අපේ ට්‍රැක් එකේ ලින්ක් දෙක කියන්නේ දෙපැත්තෙන්නේ. යද්දි මැද කොටස මේ වගේ උඩට නෙරලා හදලා තියෙනවා. මැද කොටස මෙන්න මේ වගේ උඩට නෙරලා හදලා තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රොජෙක්ෂන් ටයිප් එකේ රෝල එකක් කියලා. හරි. ඊට සමහරක් ඒවා තියෙනවා එහෙම උඩට නෙරලා හදලා නැහැ. මැද කොටසේ ගෲව් එකක් වගේ තියෙනවා මේක වෙන්නලා තියෙන ආකාරයට. පැහැදිලිද? ගෲව් එකක් වගේ තියෙනවා. අපි ඒවට කියනවා ෆ්ලාන්ජ් ටයිප් කියලා. පැහැදිලිද? ඔව්. ඒතර කැරියර් රෝලර්ස් ගත්තොත් ඔයගලන්ට ෆ්ලාන්ජ් ටයිප් එකක් දකින්නත් පුළුවන්, ප්‍රොජෙක්ෂන් ටයිප් එකක් දකින්නත් පුළුවන්.
හැබැයි වැඩ කරන හැටි ගත්තොත් අපේ ට්‍රැක් රෝලර්ස් වලටම සමානයි. ඒ වගේම බුෂ් තියෙනවා, බෙයාරින් තියෙනවා, ෆ්ලෝටින් සීල් තියෙනවා. හරිද? ඒවටම සමානයි. පැහැදිලිද? එතකොට මේ වගේ ෆ්ලාන්ජ් ටයිප් එකේ කැරියර් රෝලර්ස් තියෙන පුළුවන්, ප්‍රොජෙක්ෂන් ටයිප් එකේ කැරියර් රෝලර්ස් තියෙන්න පුළුවන්. හරි එතකොට දැන් මේ තියෙන කැරියර් රෝලර් එකක්. ඔයගලන්ට පේනවා මේ මැෂින් එක ගත්තොත් මේ මැෂින් එකේ එක කැරියර් රෝලර් එකයි තියෙන්නේ. පැහැදිලිද? එක කැරියර් රෝලර් එකක් තියෙන. නමුත් ඔයගලන්ගේ ස්කෑටර්ස් වල ගත්තොත් ස්කෑටර්ස් වල කැරියර් රෝලර්ස් තුනක් විතර උඩින් දැක් ගන්න පුළුවන්. මොකද දැන් මේක විශේෂ සැකැස්මක්. එතකොට මේකෙදි මේ ස්ප්‍රොකට් වීල් එක උඩින් තියෙන නිසා ඊට පස්සේ මෙතන අයිඩල් වීල් එකක් තියෙන නිසා මේ දෙන්න අතර ලොකු ඒ කියන්නේ ලොකු වේරියේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ ටිකක් පොඩි මැෂින් එකක නම්. හරිද? එතකොට පොඩි මැෂින් එකක එතකොට ඒ වගේ හැම වේරියේෂන් එකක් වෙන්නේ නැති නිසා කැරියර් රෝලර් එකක් දාන්නත් අවශ්‍ය නැහැ. හරි? ටිකක් මේ වගේ ටිකක් ලොකු විශාලත්වයෙන් වැඩි මැෂින් එකක් වුණාම අර එතන මැද්ද හරියෙන් පොඩ්ඩක් මේ බොක්කක් ගහන්න පුළුවන් නිසා ඒක දරාගෙන ඉන්න එයාට උදව් කරන්න තමයි මේ වගේ එක කැරියර් රෝලර් එකක් විතර භාවිතා කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙයා කරන්නේ දරාගෙන සිටීම සහ චේන් එකේ බර දරාගෙන සිටීම සහ දරාගෙන එයාට ස්මූත් ගමනට ආධාරකයක් විදිහට ඒක දරාගෙන ඉන්න එක තමයි මෙයා මේ කරන්නේ. කැරියර් රෝලර් එකෙන් කරන්නේ. පැහැදිලිද? ඒක පැහැදිලිනේ කාට? ඊට පස්සේ කැරියර් රෝලර්ස් ගත්තොත් කැරියර් රෝලර්ස් උත් අපේ ලින්ක් එකේ පිච් දුරත් එක්ක සම්බන්ධ කරලා සම්මත ආකාරයකට තමයි මැෂින් එකේ ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. මැෂින් එකේ පිහිටවල තියෙනවා දකින්න හම්බෙන්නේ ඔයගලන්ට. ඒකත් කිසියම් සම්මත ආකාරයකට සම්බන්ධ කරලා තමයි දකින්න හම්බෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා. කැරියර් රෝලර් දෙකක් අතර පිච් දුර ගත්තොත් අපි රෝලර් දෙකක් මේ විදිහට රෝලර්ස් දෙකක් තියෙනවා නම් රෝලර්ස් දෙක අතර තියෙන ලින්ක් ප්‍රමාණය රෝලර්ස් දෙක අතර තියෙන ලින්ක් ප්‍රමාණයට අපි එකතු කරනවා ලින්ක් එකේ පිච් දුර මෙන්න මේ අතර අගයකින් වැඩි කරලා. හරි? මෙතන පොඩි මේ වැරද්දක් තියෙනවා. එකතු කිරීමක් නෙවෙයි මේ මෙතන වැඩි කිරීම එන්න ඕනේ. හරිද? මෙතන එකතු කිරීම නෙවෙයි වැඩි කිරීමයි එන්න ඕනේ. පැහැදිලිද? හරි? මොකද දැන් මෙතන මේ ඔයගලන්ට පෙන්නලා දෙනවා දැන් ලින්ක් ප්‍රමාණය කියලා. මේ ලින්ක් ප්‍රමාණය කියන්නේ රෝලර් දෙකක් අතර තියෙන ලින්ක් ප්‍රමාණය තමයි මේ ලින්ක් ප්‍රමාණය කියලා කියන්නේ. මෙතන ලින්ක් දිග කියලා පෙන්නලා තියෙනවා. මෙතන ලින්ක් දිග කියලා කියන්නේ ලින්ක් එකේ පිච් දුර මෙන්න මේ අගයෙන් වැඩි කරාම එන අගය තමයි ලින්ක් එකේ දිග වෙන්නේ. පැහැදිලිද? එතකොට ලින්ක් එකේ දිග මෙයාගෙන් වැඩි වුණාම එන දුර තමයි කැරියර් රෝලර්ස් අතර පිච් දුර බවට පත් වෙන්නේ. හරි? එතකොට ඔයගලන්ට ගිහිල්ලා මැෂින් වල මැනලා බලන්න පුළුවන්. මැෂින් වල මැනලා බලලා බැලුවම ඔයගලන්ට බලන්න පුළුවන් මේ රෝලර්ස් දෙකක් අතර තියෙන ලින්ක් ප්‍රමාණය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් මැෂින් එකක් ගාවට ගිහිල්ලා. ඊට පස්සේ ලින්ක් එකේ පිච් දුර ඔයගලන්ට මැනලා ගන්න පුළුවන්. ඒ මැනලා අරගෙන ඔයගලන්ට මේ සූත්‍රයට දාලා මේක මේ සුළු කරලා බැලුවොත් ඔයගලන්ට වෙන්නේ 0.3යි 0.7යි අතර අගයක් එයි. පැහැදිලිද? 0.3යි 0.7යි අතර අගයක් එයි. එතකොට ඔන්න ඔය සම්බන්ධයට ගැලපෙන්න තමයි මැෂින් වල මේ කැරියර් රෝලර්ස් වල පිච් දුර සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකටත් හේතුව තමයි අපි අර ට්‍රැක් රෝලර්ස් වලදී කතා කරානේ ගමන් කරන්න ඕන නිවැරදි ක්‍රමයක් තියෙනවා කියලා. මේ ලින්ක් රෝලර්ස් හරහා ගමන් කරද්දී ගමන් කරලා යුතු නිවැරදි ක්‍රමයක් තියෙනවා කියලා. අන්නේ නිවැරදි පිළිවෙල මේ පළවෙනි රූපසරාණේ පෙන්ලා තියෙන විදිහට ඒක තියා ගැනීමට අවශ්‍ය නිසා තමයි මේ වගේ සම්බන්ධයක් සකස් කරලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට පේනවා මේ වගේ සම්බන්ධයක් සකස් කරලා තිබ්බම එක පින් එක බුෂ් එක සෙන්ටර් එක කැරියර් රෝලර් එකක් සම්බන්ධ වෙද්දී වෙන කොහෙවත් පින් එක සෙන්ටර් එකක් කැරියර් රෝලර් එකක සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ ලින්ක් එකක මැද ලින්ක් එකේ මැද හරිය. පැහැදිලිද? හරි. එතකොට මේක නැමෙන්න කරන්න බලන්නේ අනවශ්‍ය ගැටීම් ඇති වෙන්නේ ස්මූත් ඔපරේට් වෙනවා. ඒ වගේම ගෙවීම අඩු කරගන්න පුළුවන්. හරි. එතකොට අන්න හරි මේ වගේ වැඩදි පිළිවෙල මේ
මේ පෙන්ලා තියෙන වැඩි පිළිවෙලට මේක පැවතීම නැති කරන්න තමයි මේ වගේ සම්බන්ධයක් සකස් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒක පැහැදිලි නේ ඔයගලන්ට? හරි. එතකොට අණ්ඩකෑජ් එක කියන අණ්ඩකෑජ් එක ගත්තාම අපිට මේ වගේ සම්මත දුරවල් තියෙනවා. ඊට පස්සේ අපි සම්මත දුරවල් තමයි අපි අණ්ඩකෑජ් ට්‍රබල් ෂූට් කරන්න යද්දී මැනීම් කටයුතු සඳහා භාවිතා කරන්නේ. ඊට පස්සේ ට්‍රැක් දම්වැල. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ට්‍රැක් දම්වැල ගත්තොත් අපේ බයිසිකලයක තියෙන චේන් එකක් වගේම තමයි. හරි. අපේ බයිසිකලයක තියෙන චේන් එකක් වගේම තමයි. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම පුරුක් ගණනාවකින් සම්බන්ධ දම්වැලක්. එතකොට මේකේ පුරුක් සම්බන්ධ වෙලා තියෙන්නේ ට්‍රැක් ලින්ක් සහ බුෂ් සහ පින් වලින් තමයි පුරුක් සකස් කරලා තියෙන්නේ. හරි. පුරුක් සකස් කරලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම කෙලවරක් නැති දම්වැලක්. මොකද්ද ඒ ගැන ඔයගොල්ලෝ කියන්නේ? මේකේ කෙලවරක් තියෙනවද? මේකේ කෙලවරක් තියෙනවද? ඈ? කෙලවරක් තියෙනවද මේකේ? ඔව් මේකේ කෙලවරක් නැහැ කියන එක පැහැදිලිනේ. මොකද ඔයගොල්ලන්ට මේ ට්‍රැක් දම්වැල ඔයගොල්ලන්ට ඕන තරම් දුරකට හදාගෙන යන්න පුළුවන් මේ පුරුක් සහ බුෂ් සහ පින් සම්බන්ධ කරගෙන කැමති තරම් දුරක් හදාගෙන යන්න පුළුවන් නේ. පැහැදිලිද? අපේ බයිසිකල් චේන් එකේ ලොකු වැඩි වුණාම අපි පුරුකක් ගලවලා අයින් කරනව නේද? අන්න හරි ඒ වගේ අපිට මේකත් පුළුවන් නේද මේ පුරුක් එකතු කර කර ඕන තරම් දිගට හදාගෙන යන්න පුළුවන් නේ. බුෂ් තියෙනව නම් පින් තියෙනව නම් ෂූ තියෙනව නම් ලින්ක් තියෙනව නම් ඕන තරම් දුරක් හදත හැකිනේ. හැබැයි අපේ මැෂින් එකේට ගැලපෙන්න මැෂින් එකට අවශ්‍ය කරන දිග ප්‍රමාණය අපි අරගෙන දෙපැත්ත එකට සම්බන්ධ කරලානේ මේක දම්වැලක් විදිහට දැන් හදලා තින්නේ ට්‍රැක් එකක් විදිහට. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි මේ කියන්නේ මේක කෙලවරක් නැති දම්වැලක් කියලා. හරිද? එතකොට මේකේ කිසියම් සීමාවක් අරගෙන ඒක අපි දෙපැත්ත සම්බන්ධ කරලා තමයි මේ ට්‍රැක් එක හදලා තින්නේ. හරි. එතකොට මේකේ ප්‍රයෝජනය මොකද්ද? මේ ට්‍රක් දැම්මලේ ප්‍රයෝජනය මොකද්ද? මේකේ ප්‍රයෝජනය මොකද්ද? මේක ප්‍රයෝජනයක් නැද්ද අපේ මැෂින් එකට මේකේ? ඔව් දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ස්ප්‍රොකට් වීල් එකෙන් තමයි බලය දෙන්නේ. හැබැයි ස්ප්‍රොකට් වීල් එක කරකෙන්නේ භ්‍රමණ චලිතයන්නේ. ස්ප්‍රොකට් වීල් එක රවුමට කරගෙන්නේ. එතකොට ස්ප්‍රොකට් වීල් එක රවුමට කරගෙද්දී ඔය මේ භ්‍රමණ චලිතය අපි ඉස්සරහට පස්සට යන්න පුළුවන් විදිහට හරව ගන්න එපේ. මැෂින් එකට ඉදිරියට සහ පස්සට යන්න පුළුවන් විදිහට අපි රේඛීය චලනයකට හරව ගන්න එපේ. පැහැදිලිද? එතකොට ඒක රේඛීය චලනයකට හරව ගත්තොත් නේ අපේ මැෂින් එකට ඉස්සරහටත් යන්න පුළුවන් පස්සටත් යන්න පුළුවන් වෙන්නේ. අන්නේ ස්ප්‍රොකට් එකේ ඇති වෙන භ්‍රමණ චලිතය රේඛීය චලිතයකට හරව ගන්න තමයි අපි මේ ට්‍රැක් දම්වැල භාවිතා කරන්නේ. පැහැදිලිද? එතකොට ස්ප්‍රොකට් වීල් එක කරගෙනවා කරගෙද්දී චේන් එක ඉස්සරහට තල්ලු වෙනවා. ට්‍රැක් දම්වැල ඉස්සරහට තල්ලු වෙනවා. ඒ නිසා මැෂින් එක ඉස්සරහට රේඛීයව චලනය වෙනවා. හරි. ඊට අමතරව ට්‍රැක් ෂූ සවි කරන්න තලයක් විදිහටත් මේක භාවිතා කරනවා. ඔයගොල්ලන්ගේ මැෂින් එකේ ට්‍රැක් එකේ තියෙනවනේ ට්‍රැක් ෂූ උඩින් ප්ලේට් එකක් ගහලානේ තියෙන දම්වැලට. පැහැදිලිද? එතකොට අන්නේ ඒ තහඩු සවි කරන්න තලයක් විදිහටත් මේක යොදා ගන්නවා. එතකොට මේ ට්‍රැක් දම්වැල ගත්තොත් ට්‍රැක් දම්වැලේ දෙකලවර මාස්ටර් පින් එකක් හරි මාස්ටර් ලින්ක් එකක් හරි ආධාරයෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලිද? මොකද්ද මේ මාස්ටර් පින් එක? මොකද්ද මේ මාස්ටර් ලින්ක් එක? මොකද්ද මේ මාස්ටර් ලින්ක් එකයි මාස්ටර් පින් එකයි? ට්‍රැක් දම්වැලේ එක කෙලවරක් මාස්ටර් පින් එකක් සහ මාස්ටර් ලින්ක් එකක් කරා තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද්ද මේ මාස්ටර් පින් එකයි මාස්ටර් ලින්ක් එකයි? වෙනස් කියන්නේ ඔය මාස්ටර් පින් එක කියන එක අනිත් පින් වලට වගේ නෙමෙයි ටිකක් ගලවන්න පහසුයි නේද? ඒක හරි. ඒක ඒතර ඒක අපි අඳුරගන්නේ කොහොමද? ඒක අපි අඳුරගන්නේ කොහොමද?
මාස්ටර් පින් එක අපි කොහොමද අඳුරගන්නේ? බැලුව බැලමට වෙනස් කියලා පේන්නේ නැහැ. ඔයගොල්ලෝ ගිහින් බලන්න මැෂින් ගාවට බැලුව බැලමට පේන්නේ නැහැ කිසි වෙනසක්. ඇයි අපි මාස්ටර් පින් එක දාලා තියෙන්නේ? ඇයි අපි ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ට්‍රැක් එකේ පින් සහ බුෂ් මේක පින් සහ බුෂ් ප්‍රෙස් එකේ තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට මේක පහසු නෑ ගලව ගන්න. මැෂින් එකෙන් ගලවන්න අපිට මේක පහසු නෑ. හරි එතකොට අපි අනිවාර්යයෙන් මේ ට්‍රැක් එකේ පින් සහ බුෂ් ගලවන්න ඕන නම් අපි මේක අරන් යන්න වෙනවා ට්‍රැක් ප්‍රෙස් එකකට. ට්‍රැක් ප්‍රෙස් එකකට අරන් යන්න වෙනවා. ට්‍රැක් ප්‍රෙස් එකකට අරන් යන්නත් අපි මැෂින් එකෙන් ගලව ගන්න බෑ කිසියම් එක තැනකින්. එතකොට මේ ගලව ගන්න පොඩි පින් එකක් අපි සකස් කරලා දීලා තිනවා ගලවන්න පහසු වෙන්න විදිහට සකස් කරලා තියෙන එක තැනක පින් එකක්. හරි එතකොට ඒකට තමයි අපි මාස්ටර් පින් එක කියලා කියන්නේ. එතකොට මාස්ටර් පින් එකෙන් තමයි අපි මැෂින් එකෙන් ට්‍රැක් එක ගලවන්න නම් ගලවන්න ඕනේ. පැහැදිලිද? මැෂින් එකෙන් ට්‍රැක් එක ගලවන්න නම් අපි ගලවන්න ඕනේ ඔන්න ඔය කියන මාස්ටර් පින් එකෙන්. මොකද අපිට අනිත් පින් එහෙම පහසු නෑ ගලවන්න. මාස්ටර් පින් එක අපිට පහසුයි ටිකක් ගලව ගන්න. ඊට පස්සේ අපි අනිත් පින් සහ බුෂ් ගලවන්න අපි ට්‍රැක් එක අරන් යන්න ඕනේ ට්‍රැක් ප්‍රෙස් එකකට. හරි ඔයගොල්ලෝ අපේ වර්ක්ෂොප් එකේ දැකලා ඇති ට්‍රැක් ප්‍රෙස් එක. අන්න අර ඒ වගේ ට්‍රැක් ප්‍රෙස් එකකට අරන් එන්න ඕනේ. අන්න ඒ වගේ ට්‍රැක් ප්‍රෙස් එකකට අරන් එන්න ඕනේ. පැහැදිලිද? එන්නම රූප සටහනක් පෙන්වන්න ට්‍රැක් පින් එකක්. මාස්ටර් පින් එකක්. එතකොට අපි කොහොමද මැෂින් එකෙන් අඳුරගන්නේ? මොකක් හරි වෙනසක් කරලා තියෙන්න බෑ නේද ඒක අපිට අඳුරගන්න. අපිට බැලුව බැලමට අඳුරන්න අමාරුයි. බැලුව බැලමට ඔක්කොම පින් එක වගේ. හරිද? නමුත් අපිට ඒක අඳුරන්න පොඩි වෙනස්කමක් පින් එකේ දාලා දිනවා. පින් එකේ සෙන්ටර් එකේ පොඩි සිදුරක් ඒ කියන්නේ පොඩි ඩොට් එකක් දාලා තිනවා පින් එකේ එක පින් එක. පින් ඔක්කොම වෙන එක පින් එක. පැහැදිලිද? එක පින් එක විතර සෙන්ටර් එකේ සිදුරක් දාලා තිනවා. එතකොට සිදුරක් දාලා තිනවා කියන්නේ ඒක තමයි අපේ තියෙන මාස්ටර් පින් එක. පැහැදිලිද? මාස්ටර් පින් එක. හරි මේ ඉතින් ඔයගලන්ට මෙන්න මේ රූප සටහනේ පේනවා. මේ අනිත් පින් වල නෑ. එක පින් එක විතර සෙන්ටර් එකේ පොඩි ඩිම්පල් එකක්. හරිද? ඒ කියන්නේ සිදුරක්. හරි? පොඩි සිදුරක් දාලා තිනවා. පැහැදිලිද? මේ රූපේ පෙන්වන්නේ. හරි මේ රූපේ පෙන්වනවා අනිත් පින් වල නෑ. හරි? එක පින් එකක විතරක් තියෙනවා. ඒ වගේ ඩොට් එකක් තියෙනවා. හරිද? එතකොට අපි අන්න අර ඒකට කියනවා මාස්ටර් පින් එක කියලා. එතනින් තමයි ට්‍රැක් එක ගලවන්න ඕනේ මැෂින් එකෙන්. එතනින් තමයි ට්‍රැක් එක මැෂින් එකෙන් ගලවන්න. ඊට පස්සේ මේ අනිත් පින් සහ බුෂ් ගලවන්න අපි මේක අරන් එන්න ඕනේ ට්‍රැක් ප්‍රෙස් එකකට. පැහැදිලිද? එතකොට හුඟක් මැෂින් වල මේ වගේ මාස්ටර් පින් දකින්න හම්බ වෙනවා. ඊට සමහර මැෂින් වල තියෙනවා මාස්ටර් ලින්ක් එකක්. හරි? ඒව නැත්නම් කියනවා ස්ප්ලිට් ලින්ක් එකක් කියලාත් කියනවා. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ ස්ප්ලිට් ලින්ක් එකක් කියලාත් කියනවා. මේ තියෙන අන්න ඒ වගේ ලින්ක් එකක්. ඔයගොල්ලන්ට පේනව නෙමෙයි? ටිකක් වෙනස් නේ ලින්ක් එක. ඒ ලින්ක් එක නිකන් අර කෑලි දෙකකට සකස් කරලා තින්නේ. දෙපැත්තට ගලවන්න පුළුවන් විදිහට කෑලි දෙකකට තමයි ලින්ක් එක සකස් කරලා තින්නේ. එතකොට අපි කියනවා කිඹුලා කට්ටයක් කියලා. හරිද? අපි කියනවා ක්‍රොකොඩයිල් කට් එකක් කියලා. හරිද? එතකොට අපි මේ කැපුම නිසා මෙයාට අපි කියනවා ස්පිල් ලින්ක් එකක් කියලාත් කියනවා. අපි විහාරයේ කියනවා මේ ක්‍රොකොඩයිල් කට් එකක් දාලා තිනවා කියලා. පැහැදිලිද? හරි එතකොට ඒකට ඇත්තම නම කිව්වොත් බැලුවොත් ඒක ස්පිල් ලින්ක් එකක් කියලා තමයි ඒකට කියන්නේ. හරි? මාස්ටර් ලින්ක් එකක් කියලා අපි කියනවා. ස්පීඩ් ලින්ක් එකක් කියලා තමයි ඒක ඇත්තටම කියන්නේ. එතකොට මෙන්න මේ වගේ කැපුමක් දාලා තිනවා එක ලින්ක් එකක් කරහා. හරි? එතකොට මේ මැෂින් වල ඒ ලින්ක් එකෙන් තමයි ට්‍රැක් එක ගලවන්නේ. පැහැදිලිද?
නෑ ලින්ක් එක කරා තමයි ගලවන්නේ. ලින්ක් එක තමයි දෙපැත්තට වෙන් කරන්නේ. ලින්ක් එක තමයි දෙපැත්තට වෙන් කරන්නේ. මේ තියෙන මෙන්න මේ ආකාරයට ලින්ක් එක තමයි දෙපැත්තට වෙන් කරන්නේ. මේ තියෙන ලින්ක් එක පැත්තක්නේ. ස්ප්ලිට් මාස්ටර් ලින්ක් එක පැත්තක්නේ මේ තියෙන්නේ. පේනවනේ ඔයගොල්ලන්ට. ඒතර මේ වගේ ලින්ක් එකෙන් තමයි මේක දෙපැත්ත අයින් කරගන්නේ. ඊට පස්සේ ඉතුරු පින් සහ බුෂ් ඔක්කොම ගලවන්න මේක අරන් එන්න ඕනේ ට්‍රැක් පෙස් එකකට. හරි. එතකොට මේ වගේ ලින්ක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ මේ වගේ ලින්ක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ මොන වගේ මැෂින් වලද? මාස්ටර් පින් හැම මැෂින් එකකම වගේ දකින්න හම්බෙනවා. මේ වගේ ලින්ක් දකින්න හම්බෙන්නේ මොන වගේ මැෂින් වලද? ලින්ක් දකින්න මොන වගේ මැෂින් වලද? සාමාන්‍යයෙන් ඔය ලින්ක් මාස්ටර් ලින්ක් එක කියන එක සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ ඔයගොල්ලන්ගේ CAD මැෂින් වල. පැහැදිලිද? අනිත් මැෂින් හැම එකෙම වගේ මාස්ටර් පින් තමයි දකින්න හම්බෙන්නේ. CAD මැෂින් වල පමණයි මාස්ටර් ලින්ක් එක දකින්න හම්බෙන්නේ. පැහැදිලිද? CAD මැෂින් වල පමණයි මාස්ටර් ලින්ක් දකින්න හම්බෙන්නේ. ඒතර ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න. අනිත් හැම මැෂින් එකම වගේ මාස්ටර් පින් තමයි දකින්න හම්බෙන්නේ. හරි. ස්ප්ලිට් ලින්ක් එකක් දකින්න හම්බෙන්නේ CAD මැෂින් වල පමණයි. හරිද? ඒතර ඔයගොල්ලන්ට CAD මැෂින් එකක් ගාවට ගියාම ඔය ස්ප්ලිට් ලින්ක් එකක් කියන එක ඉතාමත් හොඳින් බලා ගන්න පුළුවන්. ඉතාමත් හොඳට බලා ගන්න පුළුවන්. හරි. ඒතර ඔයගොල්ලන්ට CAD මැෂින් වල ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගුවා ට්‍රැක් පිච් එක එහෙම නැත්නම් ලින්ක් එකේ පිච් එක කියලා කියන්නේ පින් දෙකක මධ්‍ය අතර ඇති තියෙන දුර කියලා අපි දැන් ටිකට කලින් කතා කරා. හරි. එතකොට මේක ඉතා වැදගත් සාධකයක්. මොකද මේ ට්‍රැක් එකේ පිච් එක එහෙම නැත්නම් මේ ලින්ක් පිච් එක කියන එක සමාන වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ස්පොකට් වීල් එකේ තියෙනවා පිච් එකක්. පැහැදිලිද? ඔයගොල්ලන්ගේ මෙන්න මේ ස්පොකට් වීල් එක ගත්තොත් මේ ස්පොකට් වීල් එකේ තියෙනවා පිච් එකක්. හරි. ඒ කියන්නේ මේ සෙන්ටර් එකේ ඉඳන් මේ දත් වලට මේ ටීත් වලට තියෙන දුර තමයි ඒකේ පිච් එක කියලා අපි ගන්න. පැහැදිලිද? එතකොට මේ ස්පොකට් වීල් එකේ තියෙන පිච් එකයි මේ ලින්ක් එකේ පිච් එකයි මේ අපිට එහෙම නැත්නම් ට්‍රැක් පිච් එක කියලා මේ දෙන්න සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? ස්පොකට් වීල් එකේ පිච් එකයි ලින්ක් එකේ පිච් එකයි එහෙම නැත්නම් ට්‍රැක් පිච් එකයි දෙක සමාන වෙන්න ඕනේ. සමාන වුණොත් තමයි මේ ට්‍රැක් එක ස්මූත්ලි කරකැවෙන්නේ. පැහැදිලිද? ට්‍රැක් ධම්මට ඉතා සුමටව කරකැවීම සඳහා ට්‍රැක් පිච් දුර ස්පොකට් එකේ පිච් දුර එක්ක සමාන වෙන්න ඕනේ. මේ දෙන්න සමාන නොවීම නිසා තමයි ස්මූත්ලි චලනය වන එක වෙනස් වෙනවා. හරි. එතකොට ඒ නිසා තමයි අපිට ටික කාලෙන් කාලයක් යද්දී මෙයාගේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කරන්න වෙන්නේ. අපිට ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කරන්න වෙන්නේ ඒකයි. මොකද අපි ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් නොකරොත් ට්‍රැක් එකේ ගෙවීමට සාපේක්ෂව ඒක අපි ඇඩ්ජස්ට් කරලා හදා නොගත්තොත් වෙන්නේ මේ ස්පොකට් වීල් එකත් ඉතා ඉක්මනින් ගෙවීමට ලක් වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි අපිට කාලයක් යද්දී ට්‍රැක් එක ගෙවීම ඇති වෙද්දී මේ ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ටික ටික ඇඩ්ජස්ට් කරගන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට නේ ස්පොකට් එකේ පිච් දුර සහ ට්‍රැක් ලින්ක් වල පිච් දුර එහෙම නැත්නම් ට්‍රැක් එකේ පිච් එක සමාන වෙන්න ඕනේ. හරි. පැහැදිලිද? ඔව්. ඔව්. ඔව් ඔව්. ඔව් ලින්ක් එක ගත්තොත් ලින්ක් එකේ මෙන්න මේ පින් එකේ සෙන්ටර් එකේ ඉඳන් මේ පින් එකේ සෙන්ටර් එකේ තියෙන දුර අපි කිව්වන්නේ ට්‍රැක් එකේ පිච් එක කියලා. ලින්ක් එකේ පිච් එක කියලා. හරිද? ලින්ක් එකේ පිච් එක කියලා ගමන් අන්න ඒකට සමාන වෙන්න ඕනේ.
අපේ ස්පොකට් වීල් එකේ පිච් දුර. අපේ ස්පොකට් වීල් ඔව් එම සමාන වෙන්න ඕනේ. ස්පොකට් වීල් එකේ පිච් එකක් තියෙනවා. ඒ පිච් එක එකට සමාන වෙන්න ඕනේ. පිච් එක එකට සමාන වුණාම තමයි මෙයා ස්මූත්ලි කරගන්නේ. පිච් දුර. හරි ස්පොකට් වීල් එකේ පිච් දුර සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? ඩයමීටර් එක නෙවෙයි ස්පොකට් වීල් එකේ පිච් දුර. ඒකේ රූපයක් තිබ්බොත් මම පෙන්නන්නම්. හරිද? ස්පොකට් වීල් එකේ පිච් දුර එකට සමාන වෙන්න ඕනේ. හරි නැතු ස්පොකට් වීල් එකේ ඩයමීටර් එක නෙවෙයි හොඳේ. පැහැදිලිද? ඒකේ රූපයක් තිබ්බොත් මම පස්සේ ලාව පෙන්නන්නම්. හරිද? ඒ පිච් දුර ස්පොකට් වීල් එකේ පිච් දුරත් එක්ක සමාන වෙන්න ඕනේ. ඒ වුණොත් තමයි ට්‍රැක් එක ස්මූත්ලි කරගන්නේ. හරිද? එතකොට මේක ට්‍රැක් එක දැන් අපි කියවනේ මේක අපිට ගෙවීම නවත්තන්න බෑ කියලා. අපිට පුළුවන් ගෙවීම අවම කරගන්න විතරයි කියලා. එතකොට මේක දැන් වැඩ කරද්දී මේක ටික ටික ගෙවෙනවා. ගෙවෙද්දි වෙන්නේ ට්‍රැක් එකේ පිච් එක වෙනස් වෙනවා. පැහැදිලිද? ට්‍රැක් එකේ පිච් එක වෙනස් වෙනවා. එතකොට ට්‍රැක් එකේ පිච් එක ස්පොකට් වීල් එකේ පිච් එකත් එක්ක ගැලපෙන්නේ නැතු වෙනවා. එතකොට ගැලපෙන්නේ නැතු වෙනවා කියන්නේ මෙයා ස්මූත්ලි කරගෙන්නේ නැහැ. ගැටීම් ඇති වෙනවා. ඒ ගැටීම් ඇති වෙන නිසා ස්පොකට් වීල් එකත් ඉතා ඉක්මනට ගෙවෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? අන්න අර ඒ නිසා තමයි අපි කියන්නේ අඩුම ගානේ මාස 6කට සැරයක්වත් ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කරන්න කියලා. පැහැදිලිද? එතකොට ඇඩ්ජස්ට් කරනවා කියන්නේ මොකද්ද? අපි ස්පොකට් වීල් එකේ පිච් දුරට සමාන කරනවා මේ ට්‍රැක් ලින්ක් එකේ පිච් දුර. ඇඩ්ජස්ට් කරනවා කියන්නේ. පැහැදිලිද? එතකොට අරක ගෙවීමට පොඩ්ඩක් අඩුවෙන් අපිට තව කාලයක් ඒ ගෙවීම අඩුවෙන් තව කාලයක් වැඩ කරගන්න පුළුවන්. එතකොට ඒ නිසා අපිට ට්‍රැක් එකෙන් ගන්න පුළුවන් ඔපරින් ප්‍රයෝජනෙ එතකොට ගන්න පුළුවන්. ඒ නිසා තමයි මාස 6කට සැරයක්වත් ට්‍රැක් එකේ ටෙන්ෂන් එක චෙක් කරන්න කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ට්‍රැක් ලින්ක් ගත්තොත් ට්‍රැක් ලින්කුත් ෆෝජින් වලින් තමයි ෆෝජින් කියන ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. හරිද? ඒ වගේම හાર્ඩ් කරලා තියෙනවා ගෙවීමට රොත්තු දෙන්න. හරි? ගෙවීමට රොත්තු දෙන්න හાર્ඩ් කරලා තිබුණා මේවා යම් මට්ටමකට ගෙවෙනවා. කාලයක් වැඩ කරද්දී ගෙවෙන්න තු තියාගන්න බෑ අපිට. නමුත් අර එක් ටක් ගාලා විනාශල යන්නේ නැති වෙන්න ගෙවීමට රොත්තු දෙන්න ටිකක් හાર્ඩ් කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට පින්සා බුෂ් විශේෂ වාහන වලින් හදලා තියෙනවා වැඩි සේවා කාලයක් ලබා ගැනීමට. හරි එතකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ ට්‍රැක් ගත්තොත් මේ ට්‍රැක් වල මෙන්න වගේ වර්ග දෙකක ට්‍රැක් දකින්න පුළුවන් ඔයගොල්ලන්ට. පැහැදිලිද? මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? මේ වගේ වර්ග දෙකක ට්‍රැක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? මාස්ටර් පින් එකක් තියෙනවා ඒ විදිහටම. හරිද? ඩස් සීල් තියෙනවා. හරි? ඊට පස්සේ ට්‍රැක් පුරුක්ස් තියෙනවා. පින් එකක් තියෙනවා. හරි? ඊට පස්සේ දැන් මේක ඔයගොල්ලන්ට පේනවා ඩබල් මුරෑනයක් කියලා එකක් තියෙනවා. ස්පේෂල් එකක් කියලා එකක් තියෙනවා. රෙසිලියන්ට් රින් එකක් කියලා එකක් තියෙනවා. පේනුවක් තියෙනවා කියලා දාලා තියෙනවා කුඩා. මාස්ටර් පින් එකක් තියෙනවා. හරි ලොකු පේනුවක් තියෙනවා කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ප්ලග්ස්. හරිද? පේනුව කියලා කියන්නේ ප්ලග්ස්. ස්මෝල් ප්ලග්, ලාර්ජ් ප්ලග්. හරි? පැහැදිලිද මොකක්ද එතන මේ දෙකේ වෙනස? වැඩ ගන්න හැටි වෙනස්ද? නෑ. වැඩ ගන්න හැටි වෙනස්ද ඔය දෙක? එකම විදිය තමයි. කැලරි ටික ගත්තත් එක විදියට වගේ තමයි තියෙන්නේ නේද? පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා නේ. අර උඩ එකේ ප්ලග්ස් නෑ. යට එකේ ප්ලග්ස් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අර තියන්නේ මේ ලොකු පේනුව කුඩා පේනුව කියලා එහෙම දාලා. ඊට පස්සේ ඩබල් මුරෑනයක් කියලා එකක් දාලා තියෙනවා. ඩබල් මුරෑනයක් කියලා එකක් දාලා තියෙනවා. රෙසිලියන්ට් රින් එකක් තියෙනවා කියලා දාලා තියෙනවා. හරිද? මොකද්ද මේ දෙකේ වෙනස එතකොට? ඔයගොල්ලන්ට දකින්න හම්බෙන මැෂින් වලින් 90%කට වැඩිය මැෂින් තියෙන්නේ මේ උඩ තියෙන විදියට. හරි අපි මේකට කියනවා ඩ්‍රයි ටයිප් ට්‍රැක් එකක් කියලා. පැහැදිලිද?
වීලි වර්ගයේ ට්‍රැක් එකක් කියලා අපි කියනවා. ඩ්‍රයි ටයිප් ට්‍රැක් එකක් කියලා. හරි ඕගොල්ලන්ට දකින්න අපේ මැෂින් එකේ 90%කට වැඩි තියෙන්නේ මේ જાතියේ ට්‍රැක්. ඒක පැහැදිලිද? ඕගොල්ලන්ට අපේ දකින්න තියෙන මැෂින් වලින් 90%කට වඩා තියෙන්නේ මේ වගේ ඩ්‍රයි ටයිප් ට්‍රැක් තියෙන මැෂින් තමයි තියෙන්නේ. එතකොට අපි මේ උඩ තියෙන රූපසටහනේ තියෙන જાතිය වල කියනවා ඩ්‍රයි ටයිප් ට්‍රැක් එකක් කියලා. ඒ කියන්නේ වියලි වර්ගයේ ට්‍රැක් එකක්. එතකොට මේකට අපි එහෙම කියන්නේ මොකද? මේකේ පින් එකයි බුෂ් එකයි අතරට අපි දාලා නැහැ ලුබ්‍රිකේට් කරන්න මුකුත් ඔයිල් මුකුත් දාලා නැහැ. පැහැදිලිද? පින් එකයි බුෂ් එකයි අතර කිසිම ඔයිල් ලේයර් එකක් නැහැ ලුබ්‍රිකේෂන් සඳහා. එතකොට මේකේ පින් එකත් එක්ක බුෂ් එකත් එක්ක පින් එකත් ගෙවීමට ලක් වෙනවා. ඒක පැහැදිලිද? ලුබ්‍රිකේෂන් සඳහා මුකුත් ඇතුළේ නැති නිසා ඩස්ට් සීල් එකක් පමණයි තියෙන්නේ. මොකද ඇතුළේ ඩස්ට් එක ගැන වළක්වන්න. ඇතුළේ ඩස්ට් එක ගියොත් මේවා පට ගාලා කැපිලා යනවා. හරිද? ඒ නිසා ඩස්ට් සීල් එකක් තියෙනවා. හැබැයි ඇතුළේ ලුබ්‍රිකේෂන් ඔයිල් පාරක් නැහැ. පාත් එකක් නැහැ. ඒ නිසා බුෂ් එක ගැටෙන හැම වෙලාවකම පින් එකත් ගැටීමට ලක් වෙනවා. ඒ නිසා මේකේ බුෂ් එකත් එක්ක පින් එකත් ගෙවීමකට ලක් වෙනවා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ මේ වගේ ට්‍රැක් එකක් ගලවපු වෙලාවට මේ බුෂ් චෙක් කරනවට අමතරව මේ පිනුත් චෙක් කරන්න ඕනේ. හරි? පින් එකත් අනවශ්‍ය විදිහට ගෙවිලා ගිහලා නම් පිනුත් අයින් කරලා අලුතෙන් දාන්න වෙනවා. බුෂ් එකත් එක්කම. පැහැදිලිද? ඊට පස්සේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේක වෙට් ටයිප් ටැග්. මේක සාමාන්‍යයෙන් ස්පෙෂලි කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් තමයි සකස් කරලා එවන්නේ. මොකද වෙට් ටයිප් ටැග් එකක් දානවා කියන්නේ මැෂින් එකේ ගාණක් ටිකක් වැඩි වෙනවා. හරිද? වෙට් ටයිප් ටැග් එකක් දානවා කියන්නේ මැෂින් එකේ ගාණක් වැඩි වෙනවා. ඒ නිසා ස්පෙෂලි කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් තමයි මේ වගේ ටැග් එකක් දාලා එවන්නේ. ඒ නිසා ඉතාමත් අඩුවෙන් තමයි මේ වෙට් ටයිප් ටැග් තියෙන මැෂින් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. එතකොට මේකේදී කරලා තින්නේ මොකද්ද? මේ පින් එකයි බුෂ් එකයි අතරට දාලා තිනවා ඔයිල් ලේයර් එකක්. පින් එකයි බුෂ් එකයි අතරට ඔයිල් ලේයර් එකක් දාලා තිනවා. ඔයිල් ලේයර් එකක් දැම්මම පස්සේ මොකද වෙන්නේ? පින් එකයි බුෂ් එකයි අතරට ඔයිල් ලේයර් එකක් දැම්මොත් ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඔයිල් ලේයර් එක නිසා මොකද වෙන්නේ? ඔයිල් ලේයර් එක නිසා. ඔයිල් ලේයර් එක නිසා වෙන්නේ මොකද? පින් එකයි බුෂ් එකයි ඩිරෙක්ට් ඝට්ටණය වෙන එක නවතිනවනේ. පින් එකයි බුෂ් එකයි. ඒතර පින් එකයි බුෂ් එකයි ඩිරෙක්ට් ඝට්ටණය වෙන එක නවතිනවා. ඒ නිසා බුෂ් එක ගෙවුනට පින් එක එහෙම ලේසියෙන් ගෙවෙන්නේ නැහැ. පැහැදිලිද? බුෂ් එක ගෙවුනට පින් එක එහෙම ලේසියෙන් ගෙවෙන්නේ නැහැ. ඒ නිසා බුෂ් මාරු කරන්න ඕනවල මේ වගේ ට්‍රැක් වල පින් එහෙම ලේසියෙන් මාරු කරන්න සිද්ධ වෙන්නේ නැහැ. හරි පින් එකක් මාරු කරන්න සිද්ධ වෙන්නේ හදිසියවත් ඔයිල් ලීක් කරලා ඩස්ට් එකක් ගිහිල්ලා පින් එක කැපිලා තිබ්බොත් තමයි පින් මාරු කරන්න වෙන්නේ. පැහැදිලිද? ඒක පැහැදිලි නේ ඔයගලන්ට? ඔයිල් ලීක් කරලා සීල් ගිහිල්ලා ඔයිල් ලීක් කරලා හරිද? ඇතුළට ඩස්ට් එක එහෙම ගිහිල්ලා එහෙම පින් කැපුණොත් තමයි පින් මාරු කරන්න වෙන්නේ. එහෙම නැතුව බුෂ් එක මාරු කරාට පින් එක මාරු කරන්න වෙන්නේ නැහැ. මේ වගේ මේ වෙට් ටයිප් ට්‍රැක් වල. හරි? හැබැයි ඉතින් ඒක අර ගාණ වැඩි නිසා සාමාන්‍යයෙන් ස්පෙෂලි කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් පමණයි එන්නේ. හරි? මේ තියෙන ඔයිල් ප්ලග් එකක්. මේ ඔයගොල්ලෝ මෙතන පෙන්නලා තියෙන ඔයිල් ප්ලග් එකක් ඊතලයක් දාලා. හරිද? මේ විදිහට තියෙනවා මේ ඔයිල් ප්ලග් තියෙනවා. හරි? මේ තියෙන්නේ. නෑ මේක ඩුප්ලිකේට් කරලා ඉවරලා තියෙන්නේ. ඩුප්ලිකේට් කරලා ඉවරලා තියෙන්නේ. අපි මේ රිපෙයාර් එකට ගැලෙව්වා කියමු. රිපෙයාර් එකට ගැලෙව්වා කියමුකෝ. පැහැදිලිද? රිපෙයාර් එකට ගැලෙව්වොත් අපි අනිවාර්යෙන් ඇතුළට ඔයිල් දාලා තමයි නැවත හයි කරන්න ඕනේ. ඊට අමතරව මේ මෙතන තියෙන රබර් ප්ලග් එකක් නේ තියෙන්නේ. මේ රූපේ පෙන්නලා තියෙන රබර් ප්ලග් එක. අන්නේ ප්ලග් එක හදිස්සියවත් ඩැමේජ් වෙලා මෙතනින් ඔයිල් ලීක් කරොත් අපිට ගලවලා ඔයිල් මදි නම් ඔයිල් ඇතුළට දාලා ප්ලග් එක අලුතෙන් දාන්න වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ මේ පින් එක ඇතුලෙන් තමයි ඔයිල් යන්නේ. පින් එක ඇතුලෙන් ඔයිල් ගිහලා මේ වගේ සිදුරක් දාලා තියෙනවා. මේ සිදුරෙන් තමයි මේ වටේට ඔයිල් ටික එන්නේ. පැහැදිලිද? පින් එක වටේ පෘෂ්ඨයට ඔයිල් ටික එන්නේ මේ සිදුර හරහා. ඒ නිසා මේ ට්‍රැක් ගලවලා හයි කරද්දී මෙන්න මේ ඔයිල් සිදුර ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. පැහැදිලිද? ගලවලා හයි කරද්දී මේ සිදුර තියෙන තැන වෙනස් වුණොත් එහෙම මේක ලුබ්‍රිකේට් වෙන්නේ නැතුව යනවා. හරි ඊට පස්සේ ඔයිල් තිබ්බත් වැඩක් නැති වෙනවා. පැහැදිලිද? ඒ නිසා ගලවලා හයි කරද්දී මේ සිදුර තියෙන තැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතන මෙන්න මේ විදිහට තියෙනවා නම් මේකට අපි කියනවා වෙට් ටයිප් ට්‍රැක් එකක් කියලා.
මේ වගේ පින් එකයි බුෂ් එකයි අතර ඔයිල් ලේයර් එකක් දාලා ලුබ්‍රිකේට් කරලා තියෙනවා. හරි. ලුබ්‍රිකේටඩ් ටයිප් ට්‍රැක් එහෙම නැත්නම් අපි කියන වෙට් ටයිප් ට්‍රැක් එකක් කියලා. පැහැදිලිද? හරි සමහරකට සමහරක් දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔයිල් තමයි තියනවා කියන්නේ නමුත් කලාතුරකින් සමහරකට ඔයගොල්ලෝ දකින්න පුළුවන් මේක ඇතුලේ මේ වගේ ග්‍රීස් දාලා තියෙනවා. හරි. පැහැදිලිද? දැන් මේ පෙන්නලා තියෙන එකේ ග්‍රීස් දාලා තියෙන ඇතුලට. හරි. ඒතකොට ඒ වගේ ඒවාත් දකින්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපිට දකින්න හම්බෙන්නේ බොහෝ දුරට ඔයිල් දාලා තියනවා තමයි දකින්න හම්බෙන්නේ. පැහැදිලිද? ඔයිල් දාලා තියනවා තමයි දකින්න හම්බෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ගෙවෙද්දි ගෙවෙන්නේ මේ වගේ එක පැත්තයි. ගෙවෙද්දි ගෙවෙන්නේ සාමාන්‍යයෙන් බුෂ් එක ගත්තොත් බුෂ් එකේ මේ වගේ එක පැත්තයි ගෙවෙන්නේ. හරි. පැහැදිලිද? දෙපැත්තම ගෙවෙන්නේ මේ වගේ එක පැත්තක් තමයි ගෙවෙන්නේ. හැබැයි මේ පැත්තේ ගෙවෙන්න ඕන ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක පන්නලා ගියොත් අපිට ওই බුෂ් නැවත භාවිතා කරන්න බෑ. අලුතෙන්ම දාන්න සිද්ධ වෙනවා. හරි. ඒ ටික පැහැදිලිනේ. දැන් ඔයගලන්ට පැහැදිලිනේ තියෙන කොටස් මොනවාද? ඒ කොටස් මොන හේතු සඳහාද තියෙන්නේ කියන එක පැහැදිලිනේ. දැන් ඔයගලන්ට මුලින්ම මැෂින් ගාවට ගිහිල්ලා ඔය කොටස් අඳුර ගන්න තමයි තියෙන්නේ. හරි. කොටස් ටික අඳුර ගන්න තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා ට්‍රැක් ආතතිය කියන එක වැදගත් කියලා. හරි ට්‍රැක් ආතතිය කියන එක ඉතා වැදගත් කියලා අපි කිව්වා. මොකද ට්‍රැක් ආතතිය අනවශ්‍ය විදිහට වැඩි වෙන්නත් බෑ. ට්‍රැක් ආතතිය අනවශ්‍ය විදිහට අඩු වෙන්නත් බෑ. පැහැදිලිද? ටෙන්ෂන් එක වැඩි වුණත් අන්ඩර් කෑජ් එක ගෙවීමට ලක් වෙනවා. ටෙන්ෂන් එක අඩු වුණත් අන්ඩර් කෑජ් එක ගෙවීමට ලක් වෙනවා. අපිට එතකොට අන්ඩර් කෑජ් එකෙන් ගන්න පුළුවන් උපරිම කාල සීමාව ලබා ගන්න බැරි වෙනවා. හරි. එතකොට දැන් සමහරවිට ඔයගොල්ලෝ අහයි ඔය චුට්ටක් ටෙන්ෂන් එක ගන්නවට කමක් නැහැ. ඔය කොහොම දූපුවා ඔක හරි යනවා කියලා කියයි. පැහැදිලිද? හරි. ඔය අර පොඩ්ඩක් අර දඟලන්න දින කම්මැලි කමකට ගියයි ඔය චුට්ටක් ටෙන්ෂන් එක වැඩි වුණාට කමක් නැහැ. ඕක දුවද්දි හරි යනවා කියලා. හරි යනවා. ඇයි හරියන්නේ? ඔය ගෙවිලා තමයි හරියන්නේ. හරිද? එතකොට අන්ඩර් කෑජ් එකේ සෑහෙන ප්‍රමාණයක් ගෙවිලා තමයි හරියන්නේ. එතකොට මුල් පෘෂ්ඨය ගෙවිලා යනවා කියන්නේ ඊටු ටික ඉතා ඉක්මනින් ගෙවීමට ලක් වෙනවා. පැහැදිලිද? හાર્ඩ් ලේයර් එක ගෙවෙනවා කියන්නේ ඔය මුල් කොටස හાર્ඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතිල්ලෙන මුල් හරිය හાર્ඩ් කරලා තියෙන්නේ. හරිද? එයා ඉක්මනට ගෙවෙනවා කියන්නේ ඊටු ටික ඉතා ඉක්මනින් ගෙවිලා යනවා. පැහැදිලිද? ඒක නිසා ඒක අපි කම්මැලි වෙන්නේ නැතුව ටෙන්ෂන් එක චුට්ටක් වැඩි වගේ නම් ඒක පොඩ්ඩක් අඩු කරගන්න එක තමයි කරන්න ඕනේ. හරි? එතකොට ටෙන්ෂන් එක බලන්නේ කොහොමද කියලා කියනවනම් අපි මුලින්ම මේ වගේ ගන්න ඕනේ ස්ට්‍රේට් එජ් එකක්. දැන් ඔයගොල්ලෝ මේ මෙදාපාන මං හිතන්නේ මේ බොහෝ දුරට ටෙන්ෂන් එක චෙක් කරයි. හරිද? මේ වගේ ස්ට්‍රේට් එජ් එකක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. හරිද? ස්ට්‍රේට් එජ් එකක් කියන්නේ කෙලින් දාරයක්. හරි? අපි ඔය මට්ටන් ලී කියලා ගන්න ගෙවල් හදද්දි ඒ වගේ එකක් තමයි ස්ට්‍රේට් එජ් එක කියලා කියන්නේ. පැහැදිලිද? මේ වගේ ස්ට්‍රේට් එජ් එකක් ගන්න ඕනේ. ස්ට්‍රේට් එජ් එකක් අරගෙන මේ වගේ ට්‍රැක් එක උඩින් ඒ ස්ට්‍රේට් එජ් එක තියන්න ඕනේ. ට්‍රැක් එක උඩින් මේ වගේ ස්ට්‍රේට් එජ් එක තියන්න ඕනේ. තිබ්බම ඕගලන්ට පේනවා මෙන්න මේ මෙතනින් පොඩි එල්ලා වැටීමක් තියෙනවා. හරි? අපි ඒකට කියනවා බුරුලක් කියලා. එහෙම නැත්නම් සැග් එක කියලා අපි කියනවා. පැහැදිලිද? අපි කියනවා සැග් එක කියලා. හරි? ඔන්න ඔය සැග් එක අපි ඇඩ්ජස්ට් කරන එක තමයි අපි කරන්නේ. ඔය සැග් එක අපි ඇඩ්ජස්ට් කරන එක තමයි අපි කරන්නේ ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කරද්දී. පැහැදිලිද? එතකොට ඒක තවත් දේවල් තියෙනවා. මිනුම් ගැනීමට පෙර යන්ත්‍රය ඉදිරියට අරන් ගිහලා සමතල බිමකට අරන් එන්න ඕනේ. ඊට පස්සේ තමයි ට්‍රැක් පින් එකක් කැරියර් රෝල් එකේ මැද පිහිට විය යුතුය. හරිද? ට්‍රැක් එකේ එක පින් එකක් එන්න ඕනේ කැරියර් රෝල් එකේ මැදකට. ඊට පස්සේ මිනුම් ගැනීම නිසා සීරු මාරු කිරීමේදී කැරියර් රෝලරය සහ අයිඩ්ලරය හතර හෝ එලෝම් විශ්ව කොට්ටුව අතර මාස්ටර් පින් එක තියෙන්න බෑ. පැහැදිලිද? සීරු මාරු කරනවා නම් කැරියර් රෝලර් එකයි අයිඩ්ලර් එකයි අතර සහ එහෙම නැත්නම් ස්පොකට් වීල් එකයි මේ අයිඩ්ලර් කැරියර් රෝලර් එකයි අතර හරි. හරිද? මේ මාස්ටර් පින් එක තියෙන්න බෑ. පැහැදිලිද? අපි ඒතර මාස්ටර් පින් එකේ තියෙන තැන ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ ට්‍රැක් එකේ ටෙන්ෂන් කරද්දී. ඒක ඔයගලන්ට පැහැදිලිනේ. ඒ වගේම අපිට වර්ක්ෂොප් මැනුවල් එක බලන්න වෙනවා. මොකද මේ සැග් එක අපි සීරෝ කරන්නේ නැහැ. හරි? ඉතින් ඔයගලන්ට පෙන්නලා දෙනවා එල්ලා වැටීම බුරුලක් තියනවා කියලා.
මේ බුරුල කියලා තියෙන්නේ. අපි ඕකට කියනවා සැග් එක කියලා. ওই සැග් එක අපි සීරෝ කරන්නේ. ওই සැග් එක අපි සීරෝ කරනවා කියන්නේ මෙයාගේ ටෙන්ෂන් එක හොඳටම වැඩි. පැහැදිලිද? එතකොට සැග් එක තියෙන්න ඕන රේන්ජ් එකක් තියෙනවා. සැග් එක තියෙන්න ඕන රේන්ජ් එකක් තියෙනවා මැෂින් එකට. ඒක බලන්න අපිට වර්ක්ෂොප් මැනුවල් එක ඕනේ. වර්ක්ෂොප් මැනුවල් එකේ දාලා තියෙනවා මෙයාගේ සැග් එක කොච්චරද තියෙන්න ඕනේ කියන එක. ට්‍රැක් එකේ ටෙන්ෂන් කරද්දී. හරි. එතකොට ඒ ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ඒ සැග් එක තියෙන පරාසයට ගන්න එක තමයි අපි කරන්නේ. හරි. මේ මැෂින් රේන්ජ් එකට රේන්ජ් එක පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ හැම මැෂින් එකෙම එකම සැග් එකයි කියලා. ඊට පස්සේ අපි මේක ඇඩ්ජස්ට් කරද්දි මොකද්ද කරන්නේ? අපේ තියෙනවා මෙන්න මේ වගේ අපි කෝ රීකෝයිල් යාන්ත්‍රණයක් තියෙනවා කියලානේ. අපි කරන ට්‍රැක් එකේ ටෙන්ෂන් එක ගන්න රීකෝයිල් මෙකැනිසම් එකක් තියෙනවා කියලා කිව්වනේ. මතකද ඔයගොල්ලන්ට? එතකොට එතන තියෙනවා සිලින්ඩර් එකක්. ඒ සිලින්ඩරේ තියෙනවා ග්‍රීස් නිපල් එකක්. හරිද? ඒ ග්‍රීස් නිපල් එකට අපි ග්‍රීස් ගහීම තමයි කරන්නේ මේක ඇඩ්ජස්ට් කරන්න. හරි? ඇඩ්ජස්ට් කරන්න. එතකොට ටෙන්ෂන් එක වැඩි කරන්න නම් අපි ග්‍රීස් ගහනවා. ටෙන්ෂන් එක අඩු කරන්න නම් අපි මෙතන ග්‍රීස් නිපල් එක බුරුල් කරලා ග්‍රීස් අයින් කරගන්න ඕනේ. පැහැදිලිද? ග්‍රීස් නිපල් එක බුරුල් කරලා ග්‍රීස් අයින් කරගන්න ඕනේ ටෙන්ෂන් එක අඩු කරගන්න නම්. හරි? එතකොට ඔයගොල්ලෝ මේ ග්‍රීස් ගහලා තමයි දැන් සාමාන්‍ය දැන් හැම මැෂින් එකකම වගේ ග්‍රීස් ගහලා තමයි මේකේ ටෙන්ෂන් එක හදාගන්නේ. නමුත් ඉස්සර ඇවිල්ලා තිබ්බා එක ක්‍රම වලට මෙකැනිකලි ඇවිල්ලා තිබ්බා නයිට්‍රජන් ගෑස් ගහලා ඇවිල්ලා තිබ්බා. නමුත් දැන් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන හැම එකේම වගේ තියෙන්නේ ග්‍රීස් ගහලා තමයි ඇඩ්ජස්ට් කරගන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් මේ ඊට පස්සේ ඒකද ගැන තමයි මේ කතා කරන්නේ. ට්‍රැක් දම්වල සීරු මාරු කිරීම සහ රීකෝයිල් යාන්ත්‍රණය. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉදිරි අයිඩ්ලර් එක යෝක් එකකට සම්බන්ධ කරලා ඇත. මම ඔයගොල්ලන්ට එදත් කිව්වා අපේ ඉස්සර අයිඩ්ලර් එක යෝක් එකකින් සම්බන්ධ කරලා යෝක් එක කරා එන ෂාෆ්ට් එක තමයි මේ සිලින්ඩරේට අරන් තින්නේ කියලා රීකෝයිල් ස්පින් එකක් ඒ අතරට දාලා තිනවා කියලා. පැහැදිලිද? මං කිව්වනේ එහෙම. අපේ අයිඩ්ලර් වීල් එක තියෙනවා. අයිඩ්ලර් වීල් එක යෝක් එකකට සම්බන්ධ වෙනවා. යෝක් එකේ ඉඳන් එන රොඩ් එක සිලින්ඩර් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ රොඩ් එක සිලින්ඩරයට සම්බන්ධ කරලා සිලින්ඩරේ රොඩ් එකේ අතර දාලා තිනවා ගුවා රීකෝයිල් ස්පින් එකක් නේ. කොයිල් ස්පින් එකක්. පැහැදිලිද? එතකොට එහෙනම් අපි ගුවා මේක අපිට ගෙවීම නවත්තන්න බෑ. කාලයක් ඇද්දි මෙයා කිසියම් මට්ටමකට ගෙවෙනවා. ගෙවෙනවා කියන්නේ මෙයාගේ ටෙන්ෂන් එක අඩු වෙනවා. මෙයාගේ ටෙන්ෂන් එක අඩු වෙනවා. එතකොට මේ ටෙන්ෂන් එක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඇඩ්ජස්ට් කරොත් තමයි අපිට තව කාලයක් මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අපි මේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් නොකර හිටියොත් එහෙම මේක ඉතා ඉක්මනින් ගෙවිලා සාමාන්‍ය මේ ට්‍රැක් එක පැය 15000ක් දුවන්න පුළුවන් නම් පැය 6000න් 7000න් ට්‍රැක් එක සම්පූර්ණයෙන්ම අලුතෙන් මාරු කරන්න වෙයි. පැහැදිලිද? අපි ඔක අවධානයෙන් ඉඳලා ඔක ඇඩ්ජස්ට් කරොත් අපිට පුළුවන් පැය 15000න් වගේ භාවිතය කරගන්න. සමහර 15000 පන්නලා යන්නත් ඉඩ තියෙනවා. පැහැදිලිද? එතකොට මේ රීකෝයිල් ස්පින් ගත්තොත් ප්‍රධාන වර්ගයෙන් යාන්ත්‍රණ ක්‍රම 4ක් ඔයගොල්ලන්ට දකින්න ලැබිලා තියෙනවා. හරි? ඒ කියන්නේ 4 ක්‍රමයකට මේක ඇවිල්ලා තියෙනවා. නමුත් අද වෙද්දී ඔයගොල්ලන්ට එහෙම දකින්න නැහැ. අද වෙද්දී ඔයගොල්ලන්ට අර මං කිව්වා වගේ ග්‍රීස් ගහලා ඇඩ්ජස්ට් කරන මෙකැනිසම් එක තමයි හැම මැෂින් එකම දකින්න තියෙන්නේ. නමුත් මේ වගේ ක්‍රම 4ක් ඇවිල්ලා තියෙනවා. මුලින්ම ආවා මෙකැනිකල් ඇඩ්ජස්ට් එකක් සහිත රීකෝයිල් මෙකැනිසම් එකක්. පැහැදිලිද? එතකොට මේ පෙන්නලා තියෙන්නේ මේ වගේ එකක්. හරි? එතකොට මේක අර අපි කිව්වා වගේ ග්‍රීස් ගාලා ඇඩ්ජස්ට් කරන්න බෑ. අපිට ඇඩ්ජස්ට් කරන්න ඕන අපි මෙකැනිකලි මෙතනින් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. පැහැදිලිද? මෙතනින් කරකවලා මෙකැනිකලි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒක ලේසි වැඩක්ද ඒක? මේක මෙකැනිකලි ඇඩ්ජස්ට් කරනවා කියන්නේ ලේසි වැඩක්ද? ඔව් ස්ක්‍රූ එකක් තියෙන්නේ. ඒ ස්ක්‍රූ එක කරා අපි මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ මෙකැනිකලි. ඒ වැඩේ ලේසිද? ඒක අමාරුයිනේ. ඒක වැඩේ අමාරුයි මෙකැනිකලි කරන්න අමාරුයි. හරිද? ඒතර මුල්ම කාලේ ඒ කියන්නේ මැෂින් ආපු කාලේ මේ වගේ තමයි ඇවිල්ලා තිබිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආවා ඔයගොල්ලන්ට කොයිල් ස්පින් රීකෝයිල් යාන්ත්‍රණය සහ ද්‍රාව බල ඇඩ්ජස්ටරය. හරි? එතකොට කොයිල් ස්පින් රීකෝයිල් යාන්ත්‍රණය සහ ද්‍රාව බල ඇඩ්ජස්ටරය කියන එක තමයි අපේ ඔය අද භාවිත වෙන එකට සමාන වෙන්නේ. මේක ද්‍රාව බල ඇඩ්ජස්ටරය කියලා කිව්වට අපි ග්‍රීස් තමයි භාවිත කරන්නේ. පැහැදිලිද? එතකොට මේ තියෙන මේ වගේ එකක් අපි ද්‍රාව බල ඇඩ්ජස්ටරය කිව්වට ග්‍රීස් තමයි භාවිත කරන්නේ මේක ඇඩ්ජස්ට් කරගන්න. හරි? එතකොට අංකාට මෙන්න මේ අංකාටින් පෙන්ලා තියෙන තැන තියෙනවා ග්‍රීස් නිපල් එකක්. ඒ ග්‍රීස් නිපල් එකට අපි ග්‍රීස් ගහමුවම මේ රොඩ් එක ඉස්සරහට පොඩ්ඩක් තල්ලු කරනවා. ග්‍රීස් ගාම රොඩ් එක පොඩ්ඩක් ඉස්සරහට අපි
තල්ලු කරනවා ග්‍රීස් ගහලා. පැහැදිලිද? එතකොට රොඩ් එක උඩ ඉස්සරහට තල්ලු වෙනවා. කියන්නේ මේ යෝක් එක චුට්ටක් ඉස්සරහට තල්ලු වෙනවා. යෝක් එක උඩ ඉස්සරහට තල්ලු වෙන නිසා අයිල් වීල් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වෙලා ට්‍රැක් එක ඇදීමකට ලක් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ග්‍රීස් ගහලා තමයි අපි මේක ඇඩ්ජස්ට් කරගන්නේ. එතකොට මේ වගේ එක දැන් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන જાති එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට දකින්න හම්බුණා ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඊට කලින් දකින්න හම්බෙලා තියෙනවා මේ වගේ කෝන් ස්පින් තියෙන්නේ මේකේ. පැහැදිලිද? මේකේ තියෙන කෝන් ස්පින් සහිත රීකෝයිල් මෙකැනිසම් එකක් දකින්න හම්බෙලා තියෙනවා ඊට කලින්. හරි. කෝන් ස්පින් රීකෝයිල් යාන්ත්‍රය නිසා ද්‍රව බල ඇඩ්ජස්ටර් එක. හරිද? එතකොට මේකත් ග්‍රීස් වගේ ගහලා තමයි මේකත් ඇඩ්ජස්ට් කරන්නේ. හැබැයි මේක වෙනසකට තියෙන්නේ මේකේ තියෙන කොයිල් ස්පින් එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ කෝන් ස්පින් එක. පැහැදිලිද ඔයගොල්ලන්ට? ස්පින් එක වෙනස්. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිද? කෝන් වර්ගයේ ස්පින් තමයි මේකේ තියෙන්නේ. මේකේ ස්පින් එක වෙනස්. මොකද්ද? නෑ කොයිල් ස්පින් එක නෙවෙයි තියෙන්නේ. මේ වගේ කෝන් ස්පින් එකක් තියෙන්නේ. හරිද? දැන් අපි මෙච්චරලා කතා කරපුවා තිබේ කොයිල් ස්පින් එක. මේකේ තියෙන්නේ මේ වගේ කෝන් ස්පින් එකක්. හරි. කෝන් ස්පින් එකක් තියෙන්නේ. ස්පින් එකේ හැඩය තමයි වෙනස්. හරි. ස්පින් එකේ හැඩය තමයි වෙනස්. ටෙන්ෂන් ගන්න අපි ග්‍රීස්ම තමයි ගහන්නේ. ද්‍රව බල ඇඩ්ජස්ටර් එකක් තියෙන්නේ. ඒතකොට මේ තියෙන ඇඩ්ජස්ටර් කොටස තමයි මේ තියෙන්නේ. හරිද? ඇඩ්ජස්ටර් කොටස තමයි මේ තියෙන්නේ. ඒතකොට අපි ග්‍රීස් ගහලා මේ රොඩ් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කිරීම තමයි සිද්ධ කරන්නේ. පැහැදිලිද? එතකොට මේ වගේවත් ඇවිල්ලා තිනවා. හරි. කෝන් ස්පින් ආපුවා. ඊට පස්සේ දැන් නම් දකින්න හම්බෙන්නේ නැහැ මේකත්. ඔයගොල්ලන්ට ග්‍රීස් ගහන්න එන්න කලින් ආවා මේ වගේ නයිට්‍රජන් ගෑස් දාලා ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් බේකර් වලට නයිට්‍රජන් ගෑස් ගහනවානේ. බේකර් වලට දන්නේ වගේ නයිට්‍රජන් ගෑස් ගහලා තමයි අපි මේක ඇඩ්ජස්ට් කරගන්නේ. ඒතකොට මෙතන චාර්ජින් වෑල් එකක් කියලා වෑල් එකක් තියෙනවා. ඒ වෑල් එක කරලා අපි නයිට්‍රජන් ගෑස් ගහනවා ඇතුළට. ගැහුවම නයිට්‍රජන් ගෑස් ගැහුවම මේ රොඩ් එක එළියට තල්ලු කරනවා. හරිද? පැහැදිලිද? ගෑස් ප්‍රමාණය ඇතුළේ වැඩි වෙන මේ ඩයෆ්‍රෑම් එක මේ වැඩ කරලා මේ රොඩ් එක එළියට තල්ලු කිරීම සිද්ධ කරනවා. ඒ අනුව තමයි මේක ඇඩ්ජස්ට් කරගන්නේ. එතකොට ඇයි නයිට්‍රජන් ගෑස් එක ගන්නෙ? ඇයි මේ වගේ නයිට්‍රජන් ගෑස් ගන්නෙ? එකක් සැහැල්ලු වායුවක් අනිත් එක තමයි නිෂ්ක්‍රීය වායුවක්. පැහැදිලිද? නිෂ්ක්‍රීය වායුව නිසා තමයි ඒ වගේ නිෂ්ක්‍රීය වායුවක් කියමු සැහැල්ලු වායුවක් නිසා තමයි නයිට්‍රජන් ගෑස් එක මේ වගේ දේවල් වලට භාවිතා කරලා තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ගේ බ්‍රේකර් වලටත් නයිට්‍රජන් ගෑස් භාවිතා කරනවා. හරි. ඒතකොට මේ වගේ එකකුත් ඇවිල්ලා තියෙනවා. හරි. හැබැයි දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ මෙන්න මේ විදිහකට තමයි දැන් දකින්න හම්බෙන්නේ. ග්‍රීස් ගහලා ඇඩ්ජස්ට් කරන එක. ඒක පැහැදිලිනේ? මෙතන ඔයගොල්ලන්ට දැන් ඒනවල තාමත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවානේ සෑහෙන හුඟක් පරණ මැෂින් තියෙනවානේ. කලාතුරකින් මේ වගේ දේවල් දකින්න පුළුවන්. හරි. කලාතුරකින් මේ වගේ කෝන් ස්පින් එකක් තියෙන එකක් දකින්න පුළුවන්. හරිද? තාමත් ඉන්ඩස්ට්‍රි එකේ දුවනවානේ සෑහෙන පරණ මැෂින්. පැහැදිලිද? ඒ නිසා කලාතුරකින් දකින්න පුළුවන්. හරිද? ඒ නිසා පොඩ්ඩක් නිකන් මතක තියාගන්න මේ වගේවත් තියෙනවා කියලා. හරි. ඊට පස්සේ ට්‍රැක් ෂූ. හරිද? අපි මෙන්න මේ කොටසේ කියනවා ට්‍රැක් එකේ ෂූ එක කියලා. අපි මේ කොටසේ කියනවා ට්‍රැක් එකේ ෂූ එක කියලා. මේ කොට සම්බන්ධ වෙලා තියෙන්නේ. ට්‍රැක් ලින්ක් වල බෝල්ට් වලින් සම්බන්ධ වෙලා තියෙනවා. බෝල්ට් හතරකින් ට්‍රැක් ලින්ක් දෙකට සම්බන්ධ වෙලා තියෙනවා ට්‍රැක් ෂූ එක. හරිද? එතකොට මේ ෂූ එකේ ඔයගොල්ලෝ දකිනවා මේ වගේ එළියට පන්නලා තියෙන බාර් එකක් තියෙනවානේ. ෂූ එකේ ප්ලේට් එකේ මේ වගේ එළියට පන්නලා බාර් එකක් තියෙනවානේ. අපි ඒකට කියනවා ග්‍රවුස් බාර් එකක් කියලා. පැහැදිලිද? අපි කියනවා ග්‍රවුස් බාර්. එතකොට මේක අපේ මැෂිනේ විශාලත්වය අනුව එක එක සයිස් වලින් එක එක පළලින් සහ එක එක දිගින් යුතු ට්‍රැක් ෂූ ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. සාමාන්‍ය සම්මත ඔයගොල්ලෝ දකින්න ට්‍රැක් ෂූ එකේ ඒ වගේම පිටිපස්ස පැත්ත ගත්තොත් පොඩ්ඩක් මේ උඩට මේ ඇන්ගල් කරලා තියෙන්නේ නේ. ඇයි එහෙම කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේක ගමන් කරද්දී ට්‍රැක් ෂූ අර නැවෙනවනේ සමහර තැන්වලදී. සමහර තැන්වලදී නැවෙනවා, ගල් එහෙම අවු වෙනවා, එතකොටත් නැවෙනවා. හරිද? එතකොට මේ වගේ නැවීම් වලදී ට්‍රැක් ෂූ එකෙන් ෂූ එක එක ගැටෙන්න පුළුවන් නේද? හරි කෙලින් තිබ්බොත්. අන්නේ ගැටීම නවත්තන්න තමයි ඔය වගේ පොඩ්ඩක් මේවා කරලා තියෙන්නේ. ඒ වගේම පොඩි
ක්ලියරන්ස් එකක් තියෙන්නේ, පොඩි ක්ලියරන්ස් එකක් තියෙන නිසා ඒ තැන්වල මඩ රැඳෙන්නෙත් නැහැ. පැහැදිලිද? මඩ ඔයගොල්ලෝ දන්නවා මේ ට්‍රැක් එක මඩ රැඳිලා සතියක් දෙකක් ඒ අපි මඩ සුද්ධ කරන්න දෝ තිබ්බොත් එහෙම ලේසියෙන් සුද්ධ ගන්නත් බෑනේ. කඩන්න වෙනවනේ. අපිට ලේසියෙන් ගලවන්නත් බෑනේ. අපිට මිටි දාලා මේ මොනවාද මේ කඩලානේ මඩ අයින් කරන්න වෙන්නේ. මිටියෙන් ගාලා. පැහැදිලිද ඔයගලන්ට? ඒක නිසා එතකොට අර මඩ රැඳෙන්නෙත් නෑ. ඒ චූටි පොඩි ක්ලියරන්ස් එකක් තියෙන නිසා මඩ රැඳෙන්නෙත් නෑ. සෙල්ෆ් ක්ලීනින් ඉෆෙක්ට් එකකුත් තියෙනවා එතන. එතකොට ඔන්න විදිහට හැඩය අරන් තින්නේ හේතුන උඩ. හරිද? එතකොට ඇයි අපි මේ වගේ ප්ලේට් එකක් දාලා ග්‍රවුස් බාර් එකක් දාලා තියෙන්නේ? ග්‍රවුස් බාර් එක පොළව ඇතුළට ගිදා බහිනවනේ. ග්‍රවුස් බාර් එක පොළව ඇතුළට ගිදා බහිනවා කියන්නේ පොළවත් සමග මේ ෂූ එක අල්ලගන්න ඒරියා එක වැඩි වෙනවා. පැහැදිලිද? අරයා පොළව ඇතුළට ගිඳා බහින නිසා මෙයා ෂූ එක පොළව සමග සම්බන්ධ වෙන ඒරියා එක වැඩි වෙනවා. පැහැදිලිද? මෙයා එහෙම නොතිබ්බොත් මේ කොටස විතරයිනේ ෂූ එක පොළවත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මෙයා එහෙම වුණා මෙයා තව ටිකක් ඇතුළට බහිනවා. ඇතුළට බැස්සම ඒ තියෙන ඔක්කොම මේ පොළව මෙයාත් එක්ක සම්බන්ධ වෙනවා. පැහැදිලිද? එතකොට මෙයා පොළවත් එක්ක එහෙම හොඳට සම්බන්ධ වෙන නිසා මේ මැෂින් එක ලිස්සන ගතිය අඩුයි. ලිස්සන ගතිය අඩුයි, එරෙන ගතිය අඩුයි. එරෙන ගතිය අඩුයි, ලිස්සන ගතිය අඩුයි. හරිද? ට්‍රැක්ෂන් එක හොඳට තියාගන්න පුළුවන්. හරි? අන්න අර හේතු නිසා තමයි මේ වගේ ග්‍රවුස් බාර් එකක් සකස් කරලා දෙන්නේ. පැහැදිලිද? ඕකේ වාසිය නිසා ඔයගොල්ලෝ දකිනවා, ඕකේ තියෙන විශේෂ වාසිය නිසා ඔයගොල්ලෝ දකිනවා ඩෝසර් එක සහ එස්කැවේටර් එක ගත්තොත් ග්‍රවුස් බාර් ගැන ඔයගොල්ලන්ට මොකක්ද කියන්න පුළුවන්? ඩෝසර් එක ග්‍රවුස් බාර් වැඩි කියන්නේ උස වැඩි නේ. ඩෝසරේ ග්‍රවුස් බාර් උස වැඩි. නමුත් එස්කැවේටර් ග්‍රවුස් බාර් උස වැඩි නෑ. උසින් අඩුයි. මොකද ඩෝසරේ කරන්නේ මොකද්ද? ඩෝසරේ පස් තල්ලු කරන් යනවානේ. එස්කැවේටර් එක ගන්නේ පස් කපලා ගන්න එකනේ. ඩෝසරේ පස් තල්ලු කරගෙන යනවා. ඒතකොට තල්ලු කරගෙන යද්දි හොඳ ට්‍රැක්ෂන් එකක් තියෙන්න ඕනේ මැෂින් එකට. මැෂින් එකට හොඳ ට්‍රැක්ෂන් එකක් තියෙන්න ඕනේ. මැෂින් එක එරෙන්නේ නැති වෙන්න ඕනේ. හරිද? අන්න අර ඒ හොඳ ට්‍රැක්ෂන් එක තියාගන්න තමයි ඒකේ ටිකක් අර ග්‍රවුසර් එක උස වැඩි. ටිකක් වැඩිපුර පොළොවට කිදා බහිනවා. පැහැදිලිද ඔයගලන්ට? හරි? ඒ ටික පැහැදිලි නේද? ඊට පස්සේ අපිට තියෙනවා මේ එක එක ෂූ වර්ග තියෙනවා. මේ ටික නම් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඔයගොල්ලන් ලියා ගන්න හැකියාවක් තියෙනවද මේ වෙලාවේ? ඒක ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න පුළුවන්ද? එන එහෙම ගහන්න. මොකද මේ ටික දැන් ඔයගොල්ලන් පොතේ නෑ මේ ටික. හරිද? මේ ටික පොතේ නැහැ. ඒතකොට මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් නිකන් අර ලියලා පොඩ්ඩක් මතක තියාගන්න මේ වගේ මේ එක එක ෂූ වර්ග තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හැම මැෂින් එකම ගත්තොත් ස්ටෑන්ඩඩ් මේ වගේ ෂූ එකක් එනවා. පැහැදිලිද? ස්ටෑන්ඩඩ් මේ වගේ හැම මැෂින් එකකම සම්මත ග්‍රවුසර් එකක් එනවා. අපි මේකට ට්‍රැක් ෂූ එක කියලා කියනවා. ඒ වගේම ග්‍රවුස් ප්ලේට් එක කියලා කියනවා. මේ ග්‍රවුස් අපි මේකට ග්‍රවුස් බාර් එකක් කියලා කියන හින්දා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ෂූ එක කිව්වත් ග්‍රවුසර් එක කිව්වත් අදහස් කරන්නේ මේකමයි කියන එක. හරිද? ඒක පැහැදිලි නේ ඔයගොල්ලන්ට? හරි? ෂූ එකවත් ග්‍රවුසර් එකවත් අදහස් කරන්නේ මේක කියන එක ඔයගොල්ලන්ට ඒතර අදහස තියෙන්න ඕනේ. මොකද මේක ග්‍රවුස් ප්ලේට් කියලාත් කියනවා. හරි? එතකොට ඒ ග්‍රවුසර් ගත්තොත් මේ ග්‍රවුසර් ඇත්තම කියනවා නම් අපි වැඩ කරන තැන අනුව වෙනස් කරන්න ඕනේ. අපි මැෂින් එක වැඩ කරන තැන අනුව ඇත්තම කියනවා වෙනස් කරන්න ඕනේ. හරිද? හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් ලේසි වැඩක්ද? ලේසිද? කරන්න ලේසි වැඩක් නෙවෙයි. හරිද? නමුත් ඉතින් සමහර තැන්වලදී අපි අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. හරිද? නමුත් සමහර තැන්වලදී මේ අපිට වැඩ හරියට කරන්න බැරි වෙනවා. ඒ නිසා සමහර තැන්වලදී නම් අනිවාර්යයෙන් මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකදී මේ දින ගොහරු බිම් සඳහා ස්වම්ප් ඩෝසරේ හෝ ඩෝසර් ෂවර් සඳහා. හරිද? ගොහරු සහිත බිමක්. ඒ කියන්නේ මඩ වගුරක්. මඩ වගුරක වැඩ කරනවා නම් අපි අනිවාර්යයෙන් මෙන්න මේ ස්වම්ප් ෂූ එකක් දා ගන්න ඕනේ. මේක මෙත් පොඩ්ඩක් ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. පැහැදිලිද? ඒතර ඒ වගේ දැනන්න අපි මේ වගේ ෂූ එකක් දාන්න නම් අපිට අනිත් ෂූත් එක්ක වැඩ කිරීමේ අමාරුවක් ඇති වෙනවා. වැඩ කිරීමේ අමාරුවක් ඇති වෙනවා. ඊට පස්සේ මෙන්න මේක අනිත් එක ස්නෝ ෂූ කියන එක.
හරි. එතකොට අපේ රටේ නම් භාවිතය අවශ්‍ය නැහැ. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා පිට රටවල් වල හිම වැටලා පාරවල් වැහෙනවනේ සම්පූර්ණයෙන්. වැහුනම මේ මැෂින් ගිහිල්ලා තමයි පාර සුද්ධ කරන්නේ. එතකොට ඒ වගේ තැනක භාවිතා කරන මැෂින් නම් අපි අනිවාර්යෙන් මේ ස්නෝ ෂූ එකක් භාවිතා කරනවා. නැත්නම් අපිට වැඩේ හරියට සිද්ධ කරගන්න බැරි වෙනවා. පැහැදිලිද? එතකොට එහෙම නැතුව අපි මේ අනිත් හැම තැනටම මේ තැනින් තැනට ෂූ මාරු කරන්න යන්නේ නැහැ. මාරු ගන්න ගියොත් ඒක එච්චර ලේසි වැඩකුත් නෙවෙයි. මොකද ඔයගොල්ලන්ට පේනවා මෙතන සාමාන්‍ය පස ගල් සහිත පොළව හැර බුල්ඩෝසර් සඳහා සිංගල් ග්‍රවුසර් දානවා කියලා. හරිද? ගල් සහිත පොළව සඳහා තිරුවාන ගල් වැනි ඉතා තද පස හැර රොක් ෂූ දානවා කියලා. හරිද? එතකොට අපේ මැෂින් එක අද මෙතන වැඩ කරලා හෙට අතන වැඩ කරලා ආයි මෙතන වැඩ කරනවා අපිට මේක හැමදාම මාරු කරගෙන ඉන්නවා නේද? එතකොට එහෙම සමහර තැන්වලදී ඒක ප්‍රායෝගිකව අපිට කරන්න අමාරුයි. නමුත් ඇත්තටම මේ විදිහට ෂූ මාරු කරන්න පුළුවන් නම් වඩා සුදුසුයි අපි වැඩ කරන තැන අනුව. හරි? එතකොට මේකේ තියෙන වාසි සහ අවාසි මේ chart එකේ තියෙනවා. හරි වෙනත් කරුණු එහෙම තියෙනවා නම් තියෙනවා. හරිද? ඒක නිසා මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ සටහන් කරගන්න ඕනේ. මොකද මේ පොතේ නෑ මේ chart එක. හරිද? ඒක නිසා මේ පොඩ්ඩක් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්නකෝ දැන්. පස්සේ ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් නේ පොතට. දැන් ඉස්සෙල්ලා මේක ගහගන්නකො. සිංගල් ග්‍රවුසර් ෂූ කියන එක. හරිද? එහෙනම් මෙන්න ඊට පස්සේ අනිත් එක මේක. swim shoe, snow shoe, flat shoe. හරිද? ඒ කියන්නේ මෙහෙමයි දැන් තාරය යොදා නිම කර ඇති පාරවල් සඳහා අපි වගේ ෆ්ලැට් ෂූ එකක් භාවිතා කරන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව වගේ රබර් පෑඩ් එකක් දාපු ඒවත් තියෙනවා. මොකද මේක පොළොවට கிඳා බහින්නේ නැහැ. හරිද? නමුත් ඉතින් මේකටත් කාපට් එක උනත් යම් ප්‍රමාණයකට හානියක් ලක් වෙන්න පුළුවන්. මොකද තාඩුවන්නේ වදින්නේ. යකඩ කොටසන්නේ වදින්නේ. හරි මේ ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක. හරි ඊට පස්සේ අර වාගේ වූ අනිත් එක මෙතන තියෙනවා. මේ රබර් පෑඩ් වර්ගයේ මේ. තාර යොදා ඇති පාරවල ගමන් කිරීමට. සාමාන්‍යයෙන් තාර යොදලා තියෙන පාරක නම් මැෂින් එක වැඩ කරන්නේ අපි අනිවාර්යයෙන්ම මේ රබර් පෑඩ් දානකොට අපිට වාසි රබර් ට්‍රැක් එකක් දාන එක. පැහැදිලිද? මැෂින් එක වැඩ කරන්නේම මේ තාර තියෙන මාර්ගات එක්ක නම් රබර් පෑඩ් දදා ඉන්නට වඩා අපිට ලාභයි කෙලිම රබර් ට්‍රැක් එකක් දාන එක. ඊට පස්සේ මෙන්න semi double grouser shoe, triple grouser shoe කියනවා පොඩ්ඩක් බලා ගන්න හොඳට. හරි? semi double grouser shoe, triple grouser shoe, single grouser shoe කියනවා පොඩ්ඩක්. සාමාන්‍ය escalator සාමාන්‍ය triple grouser shoe තමයි ඉන්නේ. ඩෝසරේට සාමාන්‍ය සිංගල් ග්‍රවුසර් ෂූ තමයි ඉන්නේ. ඩෝසරේට සාමාන්‍ය. පැහැදිලිද? ඩෝසරේට සාමාන්‍ය සිංගල් ග්‍රවුසර් ෂූ ඉන්නේ. එස්කැලේටර්ට සාමාන්‍යයෙන් ට්‍රිපල් ග්‍රවුසර් ෂූ තමයි ඉන්නේ. මේ පේනවනේ ඒකේ තියෙන අවශ්‍ය ෂූ වර්ග ලිස්සා යාමට භාජනය විය හැක. ලිස්සන්න පුළුවන්. ඇයි උස අඩුයිනේ. පැහැදිලිද? මේ ගහගත්තද ස්ක්‍රීන්ෂොට් එක? හරි එතකොට එන ඔන්න ඔඩියෝ ඔයගොල්ලෝ නෝට් එකට දාගන්න. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ නිකන් ඔයගොල්ලෝ දැකපු දේවල් තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. මහ ලොකු දේවල් නෙවෙයි. හරිද? ඇත්තටම ඇටැච්මන්ට්. හරිද? මැෂින් වල භාවිතා කරන එක ඇටැච්මන්ට්. භාවිතා කරන එක ඇටැච්මන්ට්. භාවිතා කරනවද? ඔයගොල්ලෝ දැකලා තියෙන ඇටැච්මන්ට් මොනවද? ඔයගොල්ලෝ දැකලා තියෙන ඇටැච්මන්ට් මොනවද? ඔව් රිපර් එක තියෙනවා. ඊට පස්සේ තව හරි ඇටැච්මන්ට් තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. හරිද?
එතකොට අපි මැෂින් එකට ඇටැච්මන්ට් ගන්න වැඩි වෙනවා කියන්නේ මැෂින් එකේ කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය ඉතාල වැඩි වෙනවා. එතකොට අපේ JCB මැෂින් එක ගත්තොත් JCB මැෂින් එකට අපේ ලෝඩර් බෑකෝ එක ගත්තොත් ලෝඩර් බෑකෝ එකට JCB එකෙන් ගහලා තියෙනවා ඇටැච්මන්ට් 20ක් විතර. පැහැදිලිද? එතකොට ඇටැච්මන්ට් 20ක් තියනවා කියන්නේ අපේ ලෝඩර් බෑකෝ එකෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය තවත් ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක පැහැදිලි නේද ඔයගලන්ට? හරි. එතකොට මේ ඇටැච්මන්ට් වැඩි කරලා තියෙන්නේ මොකද? එක මැෂින් එකෙන් ඉතා විශාල වැඩ කොටසක් කරගන්න තමයි ඇටැච්මන්ට් ගන්න වැඩි කරලා තියෙන්නේ. හරි. එතකොට අපි ඒවා තමයි දැන් මෙතන ඇත්තටම කතා කරන්න යන්නේ. පෙන්වන්න දන්නේ. හැබැයි සමහර හුඟක් දේවල් නම් ඔයගලන්ට අපේ මෙහි දකින්න හම්බෙන එකක් නැහැ. හරිද? මෙහි දකින්න හම්බෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයයි. හරි. එතකොට හුඟක් දේවල් වීඩියෝස් වලින් තමයි දකින්න වෙන්නේ. බලන්න වෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දකලා තියෙනවා මේ මැෂින් දෙකම දකලා තියෙනවනේ ඔයගොල්ලෝ. ක්‍රෝලර් ඩෝසර් දෙකක් මේ තියෙන්නේ. ඇයි මේකට ක්‍රෝලර් ඩෝසර් කියන්නේ? ඇයි ඕනම චේන් එකක් තියෙන මැෂින් එකකට දාන නමක් තමයි ඔය ක්‍රෝලර් කියන නම. පැහැදිලිද? එතකොට ඕනම චේන් ට්‍රැක් එකකින් දුවන මැෂින් එකකට ඩෝසරයක් වේවා, ස්කෑටරයක් වේවා, ක්‍රේන් එකක් වේවා. හරිද? ට්‍රැක් එකක් නම් තියෙන්නේ අපි කියනවා ක්‍රෝලර් ස්කෑටරයක්, ක්‍රෝලර් ඩෝසරයක්, ක්‍රෝලර් ක්‍රේන් එකක් කියලා. පැහැදිලිද? ක්‍රෝලර් කියලා කියනවා ඒක අනිවාර්යෙන් ට්‍රැක් තියෙන මැෂින් එකක්. හරිද? ඊට පස්සේ රෝද තියෙන එක නම් අපි වීල් කියන කතන්දරේ දානවා. වීල් ස්කෑටර්, වීල් ඩෝසර්, වීල් ක්‍රේන්. හරි? එහෙම කියනවා. පැහැදිලිද? හරි. එතකොට වීල් ක්‍රේන් ගත්තාම වීල් ක්‍රේන් කියලා අපි භාවිතා කරන්නේ නැහැ. මොකද අපි රෆ් ටෙරේන් ක්‍රේන් කියලා තමයි භාවිතා කරන්නේ. හරි? අපි වීල් ක්‍රේන් කියලා භාවිතා කරන්නේ නැහැ. එක්ක ලොරි මවුන්ටඩ් ක්‍රේන්, එක්ක රෆ් ටෙරේන් ක්‍රේන් කියලා තමයි භාවිතා කරන්නේ. වීල් ක්‍රේන් කියලා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිද? රෝද තියෙන ක්‍රේන් එකක් නම් එක්ක එක රෆ් ටෙරේන් ක්‍රේන් එකක්, එක්ක එක ට්‍රක් මවුන්ටඩ් ක්‍රේන් එකක්. හරි? නැතු වීල් ක්‍රේන් කියලා භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එතනදී. හරි? එතකොට ඔයගොල්ලෝ කවුරුත් දන්නවා සාමාන්‍ය අපේ මැෂින් එක ගත්තම හරිද? අපි මැෂින් එකේ ඔපරේටර් ෂීට් එකේ වාඩි වුණාම අපේ ඉස්සරහා පැත්ත තමයි මැෂින් එකේ ඉස්සරහා පැත්ත. අපේ පිටිපස්ස තමයි මැෂින් එකේ පිටිපස්ස පැත්ත. අපේ දකුණ තමයි මැෂින් එකේ දම, අපේ වම තමයි මැෂින් එකේ වම. පැහැදිලිද? මැෂින් එකේ ඉස්සරහින් ඉඳන් බලන්න නෙවෙයි මැෂින් එකේ ඔපරේටර් ෂීට් එකේ වාඩි වුණාම. හරි? තියෙන විදිය තමයි මැෂින් එකේ ඉස්සරහා පිටිපස්ස දකුණ වම කියලා අපි එහෙම අදහස් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ඩෝසරේ ගත්තොත් ඩෝසරේ මේ මැෂින් දෙකම ඔයගොල්ලෝ දැකලා තියෙනවා. කැබින් තියෙන ඒවා එකකුත් තියෙනවා. මේ වගේ කැබින් එකක් තියෙන එකකුත් තියෙනවා. මේ වගේ කැනොපියක් තියෙන එකකුත් තියෙනවා. හරි? එතකොට මේ ඉස්සරහා දිනවා බ්ලේඩ් එකක් නේ. මේ ඉස්සරහා දිනවා ලොකු බ්ලේඩ් එකක් නේද? මේ බ්ලේඩ් එක මොකටද තියෙන්නේ? මේ බ්ලේඩ් එක මොකටද තියෙන්නේ? ආව මොනාරි තල්ලු කරන්න, පස් ටික තල්ලු කරන්න යන්නේ. එතකොට මේ බ්ලේඩ් එක යටට කටින් එජ් දාලා දෙනවා. ඇයි මේ කටින් එජ් දාලා දෙන්නේ? මේ ඉතින් කැපුම් තල කියලා. අපි කියනවා කටින් එජ් කියලා. මේ බ්ලේඩ් එක යටට දාලා දෙනවා මේ වගේ කටින් එජ් තුනක්. මේ සයිඩ් කටර් දෙකකුයි කටින් එජ් දෙකකුයි දාලා දෙනවා. ඔයගොල්ලෝ දකිනවා අපේ ඩෝසර් ගාවට ගියාම ඔයගොල්ලෝ දකින්නේ නැති යට කෑලි හතරකට තියෙනවානේ. මේ වගේ සයිඩ් කටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ මෙතන කෑලි දෙකක් මේ විදිහට කටින් එජ් දෙකක් තියෙනවා මේ විදිහට. හරි. ඇයි මේ කටින් එජ් එකක් දාලා දෙන්නේ? ඇයි මේ කටින් එජ් එකක් දාලා තින්නේ? පොළොව ලෙවල් කරද්දි කපන්න ඕනද? පොළොව ලෙවල් කරද්දි කපන්න ඕනද? ආව අපි පොළොව ලෙවල් කරද්දි හරි ඔයා මෙහෙමයි ඔයා මේ අදහස් කරන්නේ පොළොව ලෙවල් කරද්දි කපන්න ඕනේ කියලා. දැන් අපිට පොළොව ලෙවල් කරන අපිට සිද්ධ වෙනවා පොඩි පස් ලේයර් එකක් කපන්න නේ. එතන අපි මතු පිට පස් ලේයර් එකක් කපන්න පුළුවන් වෙන්න ඕන. මතු පිට පස් ලේයර් එකක් කපන්න තමයි මේ කටින් එජ් දාලා තියෙන්නේ. හරිද? ඒතකොට පොළොව ලෙවල් කරලා සමානකට කපන්න සිද්ධ වෙනවා. හරිද? හරි ඒක හරි. හරිද? එතන මේ කටින් එජ් දාලා තියෙන්නේ මතු පිට පස් ලේයර් එකක් කපන්න. ඒතකොට මේ කටින් එජ් දාලා නැත්නම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ බ්ලේඩ් එක තමයි සම්පූර්ණයෙන් බ්ලේඩ් එකට පුෂ්ඨ තමයි ගේමට ලක් වෙන්නේ නේද?
කටින් එජ් එකේදී කටින් එජ් එකනේ ගෙවෙන්නේ. ඒක පැහැදිලිද? කටින් එජ් එක නැත්නම් මේ බ්ලේඩ් එක තමයි ගෙවීමට ලක් වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ කොටසම අපිට අලුතෙන් දාන්න වෙනවනේ අනවශ්‍ය විදිහට ගෙවෙන්න ගත්තොත්. කඩතොළු වුණොත්. අන්න අපි ඒක නවත්තලා අපි මොකද්ද කරලා තින්නේ? අපි මේවට දාන කටින් එජ්. එතකොට මේ කටින් එජ් එක තමයි ගෙවීමට ලක් වෙන්නේ. එතකොට කටින් එජ් එක සීමාව දක්වා ගෙවුනම අපි මේ කටින් එජ් රිප්ලේස් කරනවා. පැහැදිලිද? මේ කටින් එජ් අපි එතකොට රිප්ලේස් කරනවා. එතකොට මේ බෝඩ් මේ කැපුම් තලයට මොකක් එතකොට මේ අපේ මේ බ්ලේඩ් එකට මොකක් හරි හානියක් වෙනවද? නැහැනේ. බ්ලේඩ් එකට හානියක් වෙන්නේ නැහැ. අපි කටින් ගෙවුනොත් ගෙවෙන්නේ කටින් එජ් එක. කටින් එජ් එක අපි රිප්ලේස් කරලා අපිට දිගටම මේක භාවිතා කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට මතු පිට පස් ලේයර් එක කපන්නත් පුළුවන්, පස් තල්ලු කරගෙන යන්නත් පුළුවන්, ලෙවල් කරගන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට ඒකට තමයි මේ කටින් එජ් දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ සිලින්ඩර්ස් දෙකක් දාලා දෙනවා. සිලින්ඩර්ස් දෙකෙන් තමයි බ්ලේඩ් එක උස්සන්නේ, පාත් කරන්නේ. ඊට අමතරව තව සිලින්ඩර්ස් දාලා දෙනවා බ්ලේඩ් එක ඇල කරන්න. හරි. එතකොට සාමාන්‍ය ස්ටෑන්ඩඩ් මැෂින් එකට එන්නේ බ්ලේඩ් එක උස්සන්න පහත් කරන්න පමණයි. හරි. ලෝසෙඩ් ස්ටෑන්ඩඩ් එන්නේ උස්සන්න පහත් කරන්න පමණයි. අපි ඉල්ලුවොත් තමයි මේ අනිත් ඔප්ෂන් ටික දාලා එවන්නේ. හරිද? බ්ලේඩ් එක ටිල්ට් කරන්න, ඇන්ගල් කරන්න අපි ඉල්ලුවොත් තමයි ඔප්ෂන් දාලා එවන්නේ. හරි. ඊට පස්සේ මේ ට්‍රැක් එකේ කොටස් ගැන 아무තින් කතා කරන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවනේ දැන්. හරි. ඊට පස්සේ දැන් ඔයගලන්ට මේ පේනවා උඩ රූප සනානේ යට රූප සනානේ ගත්තොත් දෙකේ වෙනසක් තියෙනවා. එකක හිස් ආවරණයක් තියෙනවා, එකක කැබින් එකක් තියෙනවා නේ. එතන මැෂින් එකේ පෙරළුණා. මොකද වෙන්නේ? මේ දෙක. ඔපරේටර් මැරෙයිද? දෙකේම. එතකොට මේකේ මොකද වෙන්නේ? උඩ එකේ මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි කියනවා ROPS කැබින් සහ ROPS කැනොපි කියලා. හරිද? අපි සාමාන්‍යයෙන් කියනවා ROPS කැබින් සහ ROPS කැනොපි කියලා. හරිද? R අකුරයි O අකුරයි P අකුරයි S අකුරයි. හරිද? ROPS හරිද? මොකද ROPS කියන්නේ? අපි සාමාන්‍ය මැෂින් එකක් ගද්දිත් ROPS කැනපියක්ද ROPS කැබින් එකක්ද කියලා තමයි දාන්නේ. හරිද? මොකද ROPS කියලා කියන්නේ? ROPS කියලා කියන්නේ මොකද්ද? ROPS කියන්නේ roll over protection system කියන එක. හරිද? roll over ප්‍රොටෙක්ෂන් සිස්ටම් කියලා. ඒ කියන්නේ මේ මැෂින් එකේ පෙරළුණත් ඔපරේටර් හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි ඔගෙන් කියන්නේ. පැහැදිලිද? අපි ඔපරේටර් මැෂින් එකේ පැන්නොත් හරියන්නේ නැහැ. ඔපරේටර් මැෂින් එකේ පැන්නොත් මොකද වෙන්න පුළුවන්? මැෂින් එකට නැතලා මැරෙනවා එතරම්. හරිද? අයි බෙරිල්ලන්නේ නැහැ මැෂින් එකට යට වුණොත්. අයි මැෂින් එක කොච්චර සෑහෙන්න බරයිනේ. ඔයගොල්ලෝ දන්නවනේ මැෂින් එක සෑහෙන්න බරයිනේ. roll over protection system. හරිද? එතකොට මැෂින් එක පෙරළුණොත් ඔපරේටර් මැෂින් එකෙන් පයින් නැතුව මැෂින් එක ඇතුළටම වෙලා ඉන්න ඕනේ ආරක්ෂා සහිතව. එතකොට ඒ කියන්නේ යාට ජීවිත හානියක් වෙන්නේ නැතුව යාගේ ජීවිතය බේරෙනවා. හරි. හැබැයි යා මැෂින් එකෙන් පයින්න ගියොත් මැෂින් එකටම වැට වෙලා මැරෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක පැහැදිලි නේද? roll over protection system. හරි. ඒ නිසා අපි අනිවාර්යයෙන් මැෂින් එකක් ගද්දී අපිට ඕන කැනොපියක් නම් අපි දානවා ROPS කැනොපියක් අපිට ඕනේ කියලා. අපිට ඕනේ කැබින් එකක් නම් අපි දානවා ROPS කැබින් එකක් අපිට ඕනේ කියලා. හරි. ඒතකොට දැන් ওই කැබින් එකේ ග්ලාස් කුඩු වෙනවනේ. ග්ලාස් කුඩු වෙලා ඔපරේටර්ට තුවාල වෙන්න පුළුවන්. හැබැයි ඔපරේටරේ ජීවිත හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද කැබින් එකේ හැම කුඩු වෙලා යන්නේ නැහැ පෙරළුණා කියලා. පැහැදිලිද? පෙරළුණා කියලා මේ කැබින් එකේ කුඩු වෙලා යන්නේ නැහැ. මොකද රෝල් මේ පෙරළුණොත් ඒකට ඔරොත්තු දෙන විදිහට තමයි කැබින් එක හදලා තියෙන්නේ. ඒතකොට දැන් එන්නේ වීදුරුනේ එනවනේ. දැන් එන්නේ වීදුරු වෙනවනේ මේවා ග්ලාස් AC කරලා නෙන්නේ. හරිද? ඒක නිසා ඔය ග්ලාස් කුඩු වෙලා ඔපරේටර්ට තුවාල වෙන්න පුළුවන්. නමුත් ජීවිත හානියක් වෙන්නේ නැහැ. ඒතකොට මේක ගත්තත් එමයයි මේක සීට් බෙල්ට් අපි ඔපරේටර් දාන් ඉන්න ඕනේ. සීට් බෙල්ට් දාන්න උඩට විසික් කරලා යන්න පුළුවන් නේ. හරිද? සීට් බෙල්ට් දාන් ඉන්න ඕනේ. මේකෙත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ බාර් එන ලොකු බාර් නේ. එන සයිස් නේ මේ බාර්. දැකලා තියෙනවනේ. ඒතර මේ හිස් ආවරණය ගත්තත් ඒක සෑහෙන ඝනකම් නේද? එනිසා මේව හැම ලේසියෙන් ඇද වෙන්නෙත් නැහැ, කැඩෙන්නෙත් නැහැ ලේසියෙන්. හරිද? කැඩුනොත් ඉතින් වෙලාවම තමයි ඉතින් ඒක. හරිද?
ඉතින් ඒක නිසා මේ වගේ හේකුණත් ඔපරේටර් මේක ඇතුළටම වෙලා ඉන්න ඕනේ එළියට පයින් නැතුව. හරි අපි ඒතකොට මේ වැදී නම් තව කරන්න දෙයක් තියෙනවා ඔපරේටර් පෙරලෙන පැත්තට විරුද්ධ පැත්තට කකුල මේ අයිනට තියලා කකුලෙන් බලයක් දීලා ඇඟ ඒ පැත්තට යවා ගන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට ඔපරේටර් එතනදී අපි ෂීට් බෙල්ට් දාන